හරි අපිට අද තියෙන්නේ මේ homework tips එකේ අන්තිම ප්‍රශ්න දෙකනේ. අද මේ දෙක ඉවර කරමු. හරි. ඉතින් ඔය තියෙන්නේ අභ්‍යාසංක homework 5 කියලා තියෙන්නේ 2019 ප්‍රශ්නේ නෙමෙයි ඒකට සමාන ප්‍රශ්නයක් අපිට. මම අර 2019 අගෝස්තු කියලා. ඒ වගේ ප්‍රශ්නයක් දිහා බලාගෙන මම ඒක හැදුවේ. ඊට පස්සේ මම දාලා තියෙන අභ්‍යාසංක homework 5 කියලා. ඒක 2021 අගෝස්තු තමයි භාගෙ තිබෙන්නේ නැහැ 2020 අගෝස්තු වගේ ප්‍රශ්නයක්. හරිද මට උමනා වුණේ දැන් විභාගෙට දෙන්න මෙන්න මේ වගේ ප්‍රශ්න කියලා ඔයාලට පුතේ තේරුම් කරවලා දෙන්න. හරි? ඒක අපිට homework කියලා මම ඒක ඔයාලා බලන්න දැන් විභාගෙට දෙන්න දැන් 19 20 ප්‍රශ්න දෙක වගේ ප්‍රශ්න යන්න ඔය. ඒ දෙක නෙමෙයි වගේ දෙකක්. හරි? එතකොට මේ වගේ ප්‍රශ්න 21 එන්නේ 22 එන්නේ 23 දැන් පුතේ අර පරණ කාලේ ප්‍රශ්න හොදලා වැඩක් නැහැ දැන්. හරි. එහෙනම් බලමු පුතේ ප්‍රශ්නේ අභ්‍යාස homework 5 බලන්නකෝ. ගයන් අවශ්‍ය වන්නේ කිතන කියලා ඉන්න පුතේ ප්‍රශ්න තියෙන එතනනේ අවශ්‍ය වන්නේ ප්‍රශ්නාංක 1 සිට 10 දක්වා ඇති අයිතම් වල බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණේ භාවිතා කරමින් පෙන්눔 කර එක් එක අග ඉදිරි වේ නම් වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද යන්න සඳහන් කරන්න. පිළිතුරු සැපීමේදී පහස් දාන ආකෘතියට සමාන ආකෘතියක් භාවිතා කරන්න. අපිට ආකෘතියක් දීලා තියෙනවා. ඒකට හරි ලේසියි. හරි විභාගෙට පුතේ දෙනවා. ගාන මුලට එන්න. ගයාන් විසින් 24 කින ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. මේ ව්‍යාපාරයේ 21 3.1 දිනට කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන උපුටා ගන්න ශේෂයන් පහක් දී ඇත. උදේ කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශ වලින් උපුටාගත් පොඩේ ගයාන් විසින් 24 කින ව්‍යාපාරය ආරම්භ කරන ලදී. ඒතර 24 ක ව්‍යාපාරේ පටන් ගන්නවා නම් ඒ අවුරුද්ද ඉවර වෙන්නේ කවද්ද? 24 ක අවුරුද්ද පටන් ගන්න නම් පුතේ අවුරුද්දක් ඉවර වෙන්නේ කවද්ද? 21යි 3.1 නේ. දැන් මේගොල්ලෝ අපිට දෙන්නේ මෙම් ව්‍යාපාරයේ 21 3.1 දෙන්න කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන උපුටා ගන්න ශේෂයන් පහක් දැක්ක. කියන්නේ කවදේවද මේ දෙන්නේ? කවද ශේෂ මේ දීලා තියෙන්නේ අපිට? අවුරුද්දේ අග ශේෂ දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ අවුරුද්දෙම ගණිතන ලියලාද නැද්ද? ඔව් අවුරුද්දෙම ගණිතන ලියලා ඉවරයි. ලියලා ඉවරලා අග ශේෂ ටික තමයි අපිට මේ දීලා තියෙන්නේ නේද? ඔව් ඊට පස්සේ ටිකක් බලමු. දීපල පිරිද පිරිවේ අග දවසට ඔය. තොගේ අග දවසට වෙළඳ ලැබියුද්ද අග දවසට ඒ ඔක්කොම අවුරුද්දේ අග දවසට මේ දීලා තියෙන්නේ. ඊට පස්සේ ව්‍යාපාරයේ සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු කරන ලැබේ. ඒක පුතේ අනිවාර්ය දෙයක්. ඒක උපකල්පනය. අපි එළවලු වලදී කරන උපකල්පනයක් තමයි ලැබෙන මුදල් සියල්ලම බැංකුවේ දාන ඔක්කොම ගෙවීම කරන්න චෙක්පත් මගින්. හරිද පුතේ? ඒක අපි කරන ගන්න ප්‍රධාන උපකල්පනයක්. අපිට ඊට පස්සේ කියනවා 21 3.1 දින අවසන් වර්ෂය සඳහා කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමේදී පහස් දාන අයිතම සැලකිලිටගෙන නොමැති බව එළිදරව් විය. මම කියන්නේ මේගොල්ලෝ මේ අවුරුද්දේ ඔක්කොම ටික හොයලා පොඩ්ඩක් බලන්න අර උඩ තියෙනවා 21 3.1 තියෙන අවසන් වර්ෂදා ලාභය 1060යි. මේගොල්ලෝ මේ අවුරුද්දේ මොකක් හොයලත් ඉවරද කියන්නේ? ලාභය හොයලත් ඉවරයි. ඒ කියන්නේ අවුරුද්දේම ගණිතන ටික ලියලා ලාභෙත් හොයලා 1060යි කියලා. නමුත් පුතේ අපිට කියනවා 21 3.1 දින මම අර ඡේදේ 21 3.1 දින අවසන් වර්ෂදා කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශ පිළිගැනීමේදී පහත් ආයිතම සැලකිලිගෙන් නොමැති බව පසු එළිදරව් විය. පුතේ ගණදෙනු 10ක් සැලකිලිට අරන් නැහැ නේද? මේගොල්ල මේ මූල්‍ය ප්‍රකාශ අවුරුද්දේ අග ශේෂ හෙව්වට මේ අවුරුද්දේ ලාභය හෙව්වට මේ ගණදෙනු 10 සැලකිලිට අරගෙන නැතුව තමයි කරලා තියෙන්නේ. එහෙනම් පුතේ අර ඒගොල්ල හොයපු ලාභේ අපිට දහස් වලින් දීලා තියෙනවා නේද? 1060යි කියලා. ඒ ලාභේ හරිද වැරදිද? වැරදි. ඒක නිවැරදිම ලාභේ නෙමෙයි. එහෙනම් ඔය දීලා තියෙනවනේ අගශේෂ මුදල් ශේෂ 1220යි කලින් ගෙවුව 960යි ඒවා හරිද? නෑ ඒවා වැරදි. ඇයි මේ ගණදෙනු 10 ලියන්න නැතුව තමයි ඒවා කරලා තියෙන්නේ නේද පුතේ? මේ ගණදෙනු 10 ලියන්න නැතුවනේ ඒවා කරලා තියෙන්නේ. එහෙනම් අවශ්‍ය වන්නේ අපිට කියන්නේ අංක 1 සිට 10 දක්වා අයිතම් බලපෑම අගයන් සහිතව සමීකරණ භාවිතා කරමින් පෙන්눔 කර එක් එක් අග ඉදිරියෙන් වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද යන සඳහන් කරන්න. පිළිතුරු සැපීමේදී පහස් දායි. ඒ කියන්නේ දැන්ට ගණදෙනු 10 මේගොල්ලෝ ලියලා තියෙන්නේ. මේ මේ ගණදෙනු 10 නැතුව අනිත් ටික ඔක්කොම ලියලා තියෙන්නේ අවුරුද්ද මේවා. එහෙනම් අපිට ලියන්න කියන්නේ මේ ගණදෙනු 10. හරිද? මේ ගණදෙනු 10 අපිට ලියන්න කියලානේ කියන්නේ නේ. හරි. එහෙනම් පටන් ගමු. දැන් පටන් ගන්න කියන්නේ ඕගොල්ලෝ කරලා තියෙන්නේ. හරිද? ඕගොල්ලෝ කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට හරි වැරදි බලන්න තියෙන්නේ. හරි. මේක වාර්තාව ඇඳගමු ටක් ගාලා. වත්කම් 5යි වගකීම් 3යි හිමිකම් 1යි. හරිද?
හරිද? මෙහෙම පුතේ ඔයගොල්ලෝ ඇඳලා ඇත්ත ඔයගොල්ලෝ ගෙදරදී කරලානේ තියෙන්නේ. අද කරපු නැති කට්ටිය මාත් එක්ක හදන්න පටන් ගන්න. ගනුදෙනු අංකය වත්කම් පහක් තියෙනවා නේද? වත්කම් 5යි වත්කම් 3යි හිමිකම් 1යි. එකයි 3යි 4යි වත්කම් 5 1යි 2යි 3යි 4යි 5යි වගකීම් 3යි නේද තිබ්බේ? හරිද? වගකීම් 3යි. හරි. පුතේ අපිට ගාන දහස් වලින් හදන්න ඕනේ. මේක එක අඩුපාඩු මම ඒ දගී සතියේක හැදෙව්වනේ. මේ ගාන දහස් වලින් දීලා තියෙන්නේ කියලා මම හැදෙව්වනේ. පුතේ ආරම්භක ශේෂ දීලා තියෙන්නේ දහස් වලින් කියලා මම ගිය සතියේ පන්ති ඉවර කරන්න කලින් කිව්වා. වගුවක් දහස් වලින්. එහෙනම් මේක පුතේ උඩින් දහස් කියලා ලියන්න. රුපියල් 1000. හරිද? රුපියල් 1000. අයිතම් අංක වත්කම් 3 ටක් ගාලා බලමු. හරිද? වත්කම් 3 බලන්න. දේපල පිරියත උපකරණ හා උපකරණ තොග වෙළඳ ලැබිය යුතු දෑ කලින් ගෙවූ කුලී මුදල්. හරිද? වත්කම් 5 විපහනේ. වගකීම් 3 වෙළඳ ගෙවිය යුතු දෑ උපචිත වියදම් ලද අත්තිකාරම් හිමිකම්. හරි. ඔහොමනේ පුතේ. අපිට වාර්තා ටික ඔක්කොම දීලා අපිට ගනුදෙනු ටිකක් දීලා තියෙන්නේ. දැන් ගනුදෙනු 10ක් ලියලා නැහැ. පුතේ මේගොල්ලෝ අවුරුද්දේ අගට ව්‍යාපාරයේ මේ ගනුදෙනු 10 හැර ඔක්කොම ටික ලියලා. හරි. ලියපු ගනුදෙනු වල ශේෂ ටික අපිට දීලා. ඒ කියන්නේ අවුරුද්දේ අග දවසේම තමයි ඒ ශේෂ වැරදි. ශේෂයන් ටික පුතේ ඔක්කොම දහස් වලින් තියෙන්නේ. ශේෂය දේපල පිරියත 9000යි. තොගය 1200යි. වෙළඳ ලැබිය යුතු දෑ 1640යි. කලින් ගෙවූ කුලී 960යි. මුදල් 1220යි. වෙළඳ ගෙවිය යුතු දෑ කීයද එතකොට? වෙළඳ ගෙවිය යුතු දෑ 200යි. මම හරි 200යි. උපයුතු වියදම් 180යි. එතකොට ලද අත්තිකාරම් 480යි. කියන්නේ පුතේ කලින් ලැබිලා අපිට. එතකොට හිමිකම ඔන්න උතන ප්‍රශ්නයක්. හිමිකම කීයද දාන්නේ? 21 3 තියෙන අවසන් ලාභය කීයද? 1060යි. හිමිකම දීලා තියෙනවද? අපිට අපි මම මෙතනින් බලලා දැම්මේ. මෙතන අපිට ශේෂ ටික දීලා තියෙනවානේ. හරි නේද? 9000යි 1200යි 1640යි 960යි 1220යි 200 180 480යි. හරි. හිමිකම කීයද දීලා තියෙන්නේ? 13160යි. 13160 මෙතන තියෙන පුතේ 1360යි. මම හිතන්නේ ගැන්ලි 100ක් ඇති. හරිද? 13160 කියලා දීලා තියෙනවා පුතේ ගැන්ලි 100ක් කරලා මොකක් හරි ඇති පුතේ ඒගොල්ලෝ අමතර ප්‍රාග්ධනදී ගැල්ලි හරි මොකක් හරි ඇති. අපිට මෙතන 1360 කියලා දීලා තියෙනවානේ. එහෙනම් අවුලක් නැහැ. 13160 කියලා දීලා තියෙනවා. හරි?
හරි ශේෂ්ඨික පුතේ ඒගොල්ලෝ දාලා දීලා තියෙනවා 13යි 160. එහෙනම් අපිට ප්‍රශ්නයක් නැහැ. 13යි 160. හරි මේ 2019 නේද? මට විනාඩියක් දෙන්නකෝ. හරියට බලලා කියන්න. හරි පුතේ හරිනේ මේ මෙතනත් පුතේ 13160 වෙන්නේ නැති ඈ YouTube මෙතනත් 13 එක ගැටලුවක් නැහැ 13160 වෙන්නේ නැති එක හදා ගන්න පොඩ්ඩක් පුතේ සමානද කියලා පොඩ්ඩක් බලන්න කවුරු හරි පුතේ මට පොඩ්ඩක් බලලා කියන්න මේ ශේෂ්ඨික මේ වත්කම් ටික එකතුවයි වත්කම් ටික එකතු පොඩ්ඩක් මට කියන්න පුතේ මම අර ගාන බලලා වෙන මේ වෙනස් කරලා දාපු එකක් නිසා පොඩ්ඩක් මගේ අතින් වෙනස් වෙන්න දිහම වෙන්න බෑ ඒකයි. වත්කම් ටික එකතුව පොඩ්ඩක් කියන්න පුතේ මට. වත්කම් ටික එකතුව පොඩ්ඩක් කියන්න පුතේ ශේෂ ටික එකතුව පොඩ්ඩක් මට කියන්න. 1402යි. දෙකක් එන්නේ. වත්කම් ටික කියද පුතේ? දෙකක් එන්නේ. මේ ටික එකතු 20යි. 14020යි. 14020යි. හරි. මට වක්කීම් දෙක කියන්නකො දෙකේද කියලා වක්කීම් මේ පැත්ත එකතු කීයද කියලා කියන්නේ? වගකීම් 3යි හිමිකම එකතුව කීයද? 14020 නේ. 14020යි නේ. හරි පුතේ. පුතේ ගාන හරි. මේ මෙතන පොඩ්ඩක් හදා ගන්නවා මේ අර 21 3.20ක තියෙන අවසන් දා ලාභය කියලා දීලා තියෙනව නේද? ඒක 1160 කරගන්න. 1160 කරගන්න නේ. ඒ ගානේ 21 3.20ක තියෙන ඒක ගානට අවශ්‍ය ලාභය අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒක දාගන්නකො නැත්තම් පුතේ ඔයාලට තේරෙනවද මෙතන 13160 ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා? 13160 ඇවිල්ලා තියෙන හැටි තේරෙනවද ඔක්කොටම? පුතේ අවුරුද්දේ මුල ප්‍රාග්ධනය කීයද? 12000යි. ඒකට මේ අවුරුද්දේ ලාභය 1160 එකතු වුණාම තමයි මේ 13160 හැදිලා තියෙන්නේ. හරි මේක අවුලක් නැහැ නේද කොට කාටවත්? හරි පළවෙනි ගනුදෙනුව බලමු. පුතේ පළවෙනි ගනුදෙනුව බලන්න. 1 දැන් ලියපු නැති ගණිත ටික ලියන්න විතරයි අපිට තියෙන්නේ 21 3.30ක දින අවසන් වර සඳහා දීපල පිරියත උපකරණ මත ෂෙය 1000යි. පුතේ මේ අවුරුදු ෂෙය 1000ක් ලියලා නැහැ. 21 3.30ක දින අවසන් වර සඳහා දීපල පිරියත උපකරණ ෂෙය 1000 ලියලම නැහැ. පුතේ ෂෙය 1000ක් ලියලම නැහැ. එහෙනම් අපි අලුතෙන්ම ලියන්න ඕනේ. කොහොමද ෂෙය 1000 ලියන්නේ කියන්නේ? ෂෙය 1000ක් ලියලම නැහැ. පුතේ කතා කරන්න කොහොම ෂෙය 1000 ලියන්නේ? මේ දීපල පිරිත වලින් 1000ක් ෂෙය වල එක ලියලම නැහැ. දීපල පිරිත උපකරණ ඍණ 1000යි. හිමිකම ඍණ 1000යි. දීපල පිරිත උපකරණ ඍණ 1000යි හිමිකම ඍණ 1000යි. හරිද? ඉතින් බලන්න විභාග ප්‍රශ්නේ. මේ අපි ඉගෙන ගත්තේ වනේ මේ 19 වගේ ප්‍රශ්නයක්. 19 ප්‍රශ්න නෙමෙයි. ඒ වගේ ප්‍රශ්නයක්. දෙවනි ගනුදෙනුව 21 මාර්තු මාස දා ප්‍රදර්ශනාගාරයේ කුලිය 160 21 මාර්තු මාස කියන්නේ මේ අන්තිම මාසෙනේ 160ක් කලින් ගෙවූ කුලිය කිරීමේ ඇතුළත් කර ඇත. පුතේ මට කියන්නේ 21 මාර්තු මාස දා ප්‍රදර්ශනාගාරයේ කුලිය 21 මාර්තු මාස කියන්නේ මේ මාස කුලිය මේ අවුරුදු කුලියක් නේද? කුලිය 160ක් කලින් ගෙවූ කුලිය කිරීමේ ඇතුළත් කර ඇත. මට කියන්න පුතේ මේ අවුරුද්දට අදාළ කුලිය මුදලින් ගෙවලා මුදල් වලින් අඩු කරලා මේ කලින් ගෙවූ කුලිය ඇතුළේ දාලා තියෙන්නේ. එහෙනම් 160 මොන අවුරුදු වියදමක් විදිහට හඳුනා ගන්න ඕනද කියන්නේ? ඒක මේ අවුරුදු වියදමක් විදිහට හඳුනා ගන්න ඕනේ නේද? කොහොමද ඒක මේ අවුරුදු වියදමක් විදිහට හඳුනා ගත්තා නම් ලියන්නේ? තමයි ලක්ෂණ දෙක දැම්මා.
පුතේ මේ අවුරුද්දේ ගෙවපු කුලිය 160ක් මුදල් වලින් අඩු කරලා මේ කලින් ගෙවු වලට දාලා. මොකද ඔයා කරන්නේ කියන්නේ? කලින් ගෙවු වලින් 160 අඩු කරලා ඒ කලින් ගෙවුනේ මේ අවුරුදු වියදම කොහෙටද දාන්නේ කියන්නේ? හිමිකම්. හිමිකම් ඍණ 160යි. පුතේ ඔයා හරියටම කරලා තියෙනවා නම් හොඳටම හොඳයි ඈ. විභාග මට්ටම. පැහැදිලිද ඔක්කොම කලින් ගෙවුනේ 160 අඩු කරලා ඒක හිමිකම් වලින් 160 අඩු කරලා තියෙන්න ඕනේ. පැහැදිලි නේද ඔක්කොම? හරි. ගණන් දෙකක් ඉවරයි. තුන්වෙනි ගනුදෙනුව 21 මාර්තු මාස සඳහා 10000ක දුරකථන බිල 2021 මාර්තු මාස සඳහා මාර්තු මාස කියන්නේ මේ අන්තිම මාසේ 21 3 දිනට ගෙවා හෝ ගිණුම්ගත කර නොතිබෙන්නේ. මේ මාසෙට මේ අවුරුද්දට අදාළ 10ක දුරකථන ගාස්තු ගෙවලත් නැහැ ලියලත් නැහැ. අපි ලියන්න ඕනද නැද්ද? ඔව් කොහොමද ලියන්නේ පුතේ? ගෙව්වත් නැතත් එක මේ අවුරුදු වියදමක්ද නැද්ද? වියදමක්. කොහෙන් අඩු කරන්න ඕනේද? හිමිකම් ඍණ 10යි. හිමිකම් ඍණ 10යි මුදල් වලින් අඩු කරනවද? නෑ. තාම මුදල් ගෙව්වේ නෑ. කොහෙටද දාන්න ඕනේ පුතේ කියන්නේ? උපචිත වියදම්. උපචිත වියදම් දාන 10යි. උපචිත වියදම් දාන 10යි. පැහැදිලි නේද? හොඳටම තේරුණානේ? ගණදෙනු අංක 4 ගණදෙනු අංක 4 ගණදෙනු අංක 4 බලන්න 21 3:30 දින පිරිවැය 160ක ණයට මෙන්න දිගත් බාණ්ඩ ගිණුම් පොත්කර සටහන් කරන දේ. දැන් මේ අවුරුද්දේ 160ක බඩු ණයට අරන් ලියලම නැහැ. 160ක බඩු ණයට අරන් ලියලම නැහැ. එහෙනම් අලුතෙන්ම ලියන්නේ තියෙන්නේ කොහොමද ලියන්නේ? තොගේ දාන 160යි. ගෙව්වේ නැති නිසා වෙළඳ ගෙවිද්‍යා දාන 160යි. තොගේ දාන 160යි. වෙළඳ ගෙවිද්‍යා දාන 160යි. අන්ටරින් කැලි ගහලා දාන්න. තොගේ දාන 160යි වෙළඳ ගෙවිද්‍යා දාන 160යි. පැහැදිලිද? පස්වෙනි ගණදෙනුව බලන්න 21 3:30 කියන්නේ මේ අවුරුද්දේ අන්තිම දවසේ දවසට කලින් දවසේ පිරිවැය 400ක් වූ භාණ්ඩ 800කට අත්පිළිතුරු වලට විකිණීම. ගිණුම් පොත්වල සටහන් කර නොතිබිනි. කෙසේවද මේ සඳහා ලද චෙක්පත 21/4/1 දින බැංකුවේ තැන්පත් කර තිබිනි. ඒක බැංකුවේ දාලා ඒක වරදක් නෑ. ඒක ඒ කතාව වැඩක් නෑ පුතේ අපිට. ලද චෙක්පත කොහොමත් අපි බැංකුවේ දානවා ලැබිච්ච දවසේ ඊට පස්සේ දානවා. හරිද? නමුත් ඒක පුතේ බැංකුවේ දාලා තියෙන්නේ කවද්ද? 21/4/1 තාම කියන්නේ මේක ලියලම නැහැ කියන එකනේ ඔක තේරුම. එහෙනම් අපි අලුතෙන්ම ලියන්න ඕනේ. 400ක බඩු 800කට විකුණලා ලියලම නැහැ. එහෙනම් පුතේ 400ක බඩු 800කට. තොගේ ඍණ 400යි. හරිද? සල්ලි වල නේද පුතේ චෙක් එකක් ලැබිලා තියෙන්නේ. මුදල් ධන 800යි. චෙක් එක බැංකුවේ දාලා ඒක අවුලක් නැහැ. අපි ලියන්න නැතුව දාලා ඒක අපේ අඩුපාඩුවක්. තොගේ ඍණ 400යි මුදල් ධන 400යි. හිමිකම් ධන 400යි. හිමිකම් ධන 400 අපිට චෙක් එක බැංකුවේ දැම්මයි කියන එක මෙතනට අදාළ නැහැ. යන්ත්‍රණේ කැලි ගහලා දාන්න. 6 වෙනි ගනුදෙනුව පුතේ 6 වෙනි ගනුදෙනුව බලන්න. 6 පිරිවැය 80ක් වූ තොග වර්ෂය තුලදී විනාශ වූ අතර එම තොග අයිතීන් විකිණියකි තත්වයක නොතිබිනි. කෙසේවද මෙම අයිතම් පිරිවැයට 21 3 තොගේ ඇතුළත් තිබුණ අතර ඒවා උපලබ්ධ යගයන් නොතිබිනි. පුතේ මෙතන වෙලා තියෙන්නේ මෙන්න මේ තොගේ ඇතුළේ තියෙන 80ක තොග විනාශ වෙලා හානි වෙලා උපලබ්ධ යගයක් කියන්නේ ඔය පුතේ කාටවත් නිකන්වත් කියන්නේ විකුණ ගන්න බැරි වෙලා සමහරක් කාට පුතේ හානි වෙච්ච අපිට පොඩි ගානකට කීයට හරි දෙන්න පුළුවන් නරක වෙච්ච ටික එහෙමවත් දෙන්න බැරි වෙලා හරිද නරක වෙච්ච ටික හානි වෙච්ච ටික කිසිම අගයක් නැහැ. එහෙනම් මොකද කරන්නේ? තොගෙන් අගය අඩුලානේ. තොගේ ඍණ 80යි. තොගේ ඍණ 80යි. හිමිකම් ඍණ 80යි. තොගේ ඍණ 80යි. හිමිකම ඍණ 80යි. තොගේ ඍණ 80යි. හිමිකම් ඍණ 80යි. ඉතින් 7 වෙනි එක බලන්න. 7
ඔගේ ඍණ 80යි මේකම ඍණ 80යි 7 හරි ඔන්න ඕක හරියටම කරලා දිනවා නම් හොඳටම හොඳයි ඈ ඔය 7 වෙනි එක හරියටම කරලා දිනවා නම් හොඳටම හොඳයි අයිතම 40ක් මිලට ගැනීම සඳහා ගනුදෙනුකරු විසින් ඇනවුමක් ඉදිරිපත් කළාදී පුතේ භාණ්ඩ එක 40ක් ගන්නම් කියලා අපිට එක්කෙනෙක් ඇනවුමක් කියවනවා හරිද එම භාණ්ඩවල විකුණුම් මිල 480ක් වූ අතර පුතේ අපි යාට අයිතම 40 දෙන්නම් කියන්නේ කීයකටද 480කට මෙම මුදල වර්ෂවලදී ලැබී ඇත පුතේ බඩු දෙන්න කලින් සල්ලි හම්බෙලා කොහොමද අපි ලියන්නේ බඩු දෙන්න කලින් සල්ලි හම්බුනාම කොහොමද අපි ලියන්නේ ඔයාගෙන් පුතේ බඩු ගන්න එක්කෙනෙක් ඔයාලට ඇඩ්වාන්ස් දීලා යනවා 480ක් ඔයාලට ඇඩ්වාන්ස් දීලා යනවා කොහොමද ඔයා ලියන්නේ ලද ඔව් මුදල් වලට එකතු කරලා ලද අත්තිකාරම් කියන කොහෙටද දාන්නේ පුතේ කියන්නේ මුදල් වලට එකතු කරලා ලද අත්තිකාරම් කියන මොකකටද දාන්නේ ඕගොල්ලෝ කියන්නේ මම දන්නවා මුදල් වලට එකතු කරලා කොහෙද පුතේ දාන්නේ උත්තර දෙන්නේ නැහැ මට මැසේජ් එකක්වත් නැහැ නේ කොළමයිනේ උත්තර ඕනේ මට ඔයාගෙන් පුතේ සාමාන්‍ය දැනීමව හිතන්න ඔයා කඩයක් කරනවා ඔයා මොන හරි භාණ්ඩ සප්ලයර් කෙනෙක් ඔයාට කවුරු හරි බඩු ගන්න කලින් සල්ලි දීලා යනවා කිය ඇඩ්වාන්ස් එකක් දීලා යනවා අත්තිකාරම් කියන වාක්‍යය හරියටම හරි පුතේ මුදල් වලට එකතු කරලා ලද අත්තිකාරම් කියන වාක්‍යයම නේද පුතේ ඒක එකතු කරන්න ඕනේ හරි දැන් බලන්න ඔන්න කල්පනාවෙන් කියවන්න අයිතම 40 මිලට ගැනීම සඳහා ගනුදෙනුකරු විසින් යනවුමක් ඉදිරිපත් කරන ලදී. එම භාණ්ඩවල විකුණුම් මිල 480ක මෙම් මුදල වර්ෂවල ලැබී ඇත. මෙම් මුදල ලදාත්තිකාරම් කිරීමෙන් සටහන් කර ඇත. මුදල් 480ක් හම්බුණානේ පුතේ. මුදල් වලට එකතු කරලා ඒක ලද අත්තිකාරම් කිරීමට මේ දාලා තියෙන්නේ 480. දැක්කද? පුතේ මේ අපිට බඩු දෙන්න කලින් අපිට සල්ලි හම්බුණා. ඒක මුදල් වලට එකතු කරලා අපි මේ අත්තිකාරම් කිරීමට 480 එකතු කරලා තියෙන්නේ. ඉතින් ටිකක් කියවන්න කෙසේ වුවද මෙම අයිතම වලින් අඩක් පමණක් 21.3කට ගනුදෙනුකරුන්ට බෙදා හැරී ඇති අතර ඒවායේ පිරිවැය 160කි. තවද මෙම භාණ්ඩ බෙදා හැරෙන දාලා කිසි සටහනක් තබා නොමැතේ. ඉතිරි භාණ්ඩ බෙදා හැරිය යුත්තේ ඉදිරි වර්ෂවලදී. මට කියන්න පුතේ ඔයාට 480ක් හම්බෙනවා භාණ්ඩ එක කීයක් දෙන්නද 40ක් දෙන්න. හරිද? ඔයාට ඔයක සල්ලි හම්බුණා මුදල් වලට එකතු කරලා අත්තිකාරම් වලට දැම්මා. දැන් ඔයා ඒකෙන් කීයක බඩු කීයකට දෙනවද කියන්නේ? ඔයා මේ අවුරුද්දේ දීලා තියෙනවා පුතේ පිරිවැය දීලා තියෙනවනේ 160ක බඩු කියලා භාගය 160ක බඩු කීයකටද ඔයා විකුණන්නේ එහෙනම්? 240. 240කට 40කට හරියටම හරි 240 හොයාගත්තන තේරෙනවද පුතේ? මේ 480 හම්බුනේ ඔක්කොම බඩු වලටනේ. භාගයෙන් දුන්නා කිව්වේ භාගේ පිරිවැයනේ 160 නේද පුතේ? එහෙනම් ඒවයි විකුණුම් මිල 240යි. එහෙනම් ඔයා මේ අවුරුද්දේ 160ක බඩු 240කට විකුණුපු එක නේද ඔයා කරන්න තියෙන්නේ? ඔයා මේ අවුරුද්දේ විකුණු 160ක බඩු 240කට. එහෙනම් ඔයාගේ තොගෙන් අඩු කරන්න ඕනේ කීයද පුතේ? 160. අඩු කරන්න ඕනේ. ඔයාට මුදල් ලැබෙනවා නම් ලැබෙන්න ඕනේ කීයද? 240. නමුත් ඔයාට ඒ 240 දැන්ටම ලැබිලා ඉවරද නැද්ද? ලැබිලා ඉවරයි. ලැබිලා. හරි ලැබිලා ඉවරයි. එහෙනම් මුදල් වල 240ක් දාන්න බෑ. ඒ 240 මේ අත්තිකාරම් ඇතුළේ තියෙන්නේ. ඔයා මොකද කරන්න ඕනේ අත්තිකාරම් වලින්? අඩු 240ක් අඩු කරනවා. අත්තිකාරම් වලින් 240ක් අඩු කරනවා. ඔයාට ලාභයි කීයද පුතේ? 80. ඒක හිමිකම් දන 80. පැහැදිලිද පුතේ කරමුද? අර කලින් ලැබුණා නම් පුතේ ඒක මුදල් වෙනුවට පුතේ මුදල් බැර වෙලා මුදල් හරලා අත්තිකාරම් කිරීමට එකතු වෙලා තියෙන එක. ඒක අත්තිකාරමෙන් ඔයා අඩු කරනකොට අත්තිකාරම ඉතුරු වෙන්නේ ගන්න 240යි තව. 480 නෙමෙයි. ඉතුරු බඩ ටිකක් දුන්නාම කොහොමද ලියන්නේ? ලබන අවුරුද්ද එක වෙන්නේ. ලබන අවුරුද්ද ඉතුරු බඩ ටිකක් දෙනවා. ආ විදිහට විකුණනවා. ලබන අවුරුද්දේදී. ලබන අවුරුද්දේදී තෝගේ 160ක් අඩු කරලා මුදල් වලට ආයෙ එකතු කරන්න දෙන්නේ නැහැ. මුදල් ලැබෙන්නේ අත්තිකාරමෙන් ඉතුරු 240ක් අඩු කරලා ලාභයට 80. පුතේ පැහැදිලිද? හොඳටම තේරුණානේ? ඔය තේරුණා නම් පුතේ හොඳටම හොඳයි ඈ. මේ පාඩමේ අමාරුම එකක් ඔය කරේ. ඒ අමාරුම එක කොහොම තේරුණා නම් පුතේ ලේසි අනිත් ඒවා ලේසිනේ අර ෂේ හැමනේ තිබ්බ දැක්කනේ.
accounting එකකට යන්න ඕනේ කොහොම හරි ඈ. accounting නවා එහෙකට යනවා කියන අනිත් විෂන් දෙකත් ඔයා ඒ නෝයි කියන එකම තමයි. ඔයාට පුතේ මෙහෙම ගණන් හදවලා කරන්නේ ඒකයි. දැන් පුතේ ඔයා අපි සම්පූර්ණ පාඩමක් විදියට ඉවර පළවෙනි පාඩම ඉවරයි මෙතන ඉන්න බහුතරයක් ළමයි. ඉවර නැති ළමයි අර බදාද ගෲප් එකට අවිල කරගන්න. ඒකෙත් ප්‍රශ්නත් කරනවා. දැන් දෙවනි පාඩම මේ කරන්නේ දෙවනි පාඩමේ දැන් පාඩම උගන්වලා ඉවරයි කෙටි ප්‍රශ්න ටිකක් කරා මේ තව හෝම්වර්ක්. හරිද? දැන් පුතේ අපි තුන්වෙනි පාඩමත් ඉවර වෙන්න ළඟයි ඈ. හරි තුන්වෙනි පාඩමත් ඉවර වෙන්න ළඟයි. ඊට පස්සේ හතරවෙනි පාඩමේ ටියුට් එක පුතේ දැන් මම එදා පෙන්නුවේ ලෑස්ති කරලා තියෙන්නේ ඔයගොල්ලෝ ගන්න. හරි. මේ ප්‍රශ්න වගේක් අහන පොඩ්ඩක් ඉන්න බලන්න. හත්වෙනි එක කියලා දෙන්න. හත්වෙනි එක කියලා දෙන්න පුතේ. පුතේ හත්වෙනි එක කියන්නේ මේ කර කර හිටපු එක නේද? දැන් අපි දැන් කියපු එකනේ. හරි. හත්වෙනි එක ආයෙ අහගෙන ඉන්න පුතේ. හත්වෙනි එක මේ කරපු එක ආයෙසරයක් අහගෙන ඉන්න. තමන්නේ අහගෙන ඉන්න. ආයතම 40 මිලට ගැනීම සඳහා ගනුදෙනුකරුවෝ විසින් ඇනවුමක් ඉදිරිපත් කරන ලදී. පුතේ අපෙන් භාණ්ඩ එක 40ක් ගන්න එක්කෙනෙක් අපිට ඕඩර් එකක් දාලා. එම භාණ්ඩවල විකුණුම් මිල 480ක් අතර මෙම මුදල වාර්ෂික තුලදී ලැබී ඇත. ඒ කියන්නේ පුතේ බඩු දෙන්න කලින් අපිට සල්ලි හම්බෙලා ඉවරයි. හරිද? බඩු අපි ඒගොල්ලන්ට දෙන්න කලින්ම අපිට ඒගොල්ලෝ සල්ලි දුන්නා. ඒ වෙලේ කොහොමද ඔයා ලියලා ඇත්තේ එහෙනම්? ඔයාලට පුතේ බඩු ඔයා විකුණන්න කලින් ඔයාලට සල්ලි හම්බුණත් ඔයාලට ඇඩ්වාන්ස් එකක් ගන්න අත්තිකාරමක් මේ ලැබෙනවා මුදල් වලට එකතු කරලා ඒ 480 මේ අත්තිකාරම වලට දාලා තියෙන්නේ 480 තමයි. හරිද? ඊට පස්සේ කෙසේවද මෙම ආයතන වලින් අඩක් පමණක් 21 3.1කට ගනුදෙනුකට බෙදා හැරී ඇති අතර ඒවැය පිරිවැය 160කි. තවද බෙදා හැරීමේට අදාළ කිසි සටහනක් තබා නොමැත. එනම් පුතේ මේ බඩු වලින් දැන් භාගයක් දීලා භාගයක් විකුණලා. එතකොට ඒකේ පිරිවැය 160යි. එහෙනම් මේ තොගෙන් අඩු කරා 160ක්. එහෙනම් මේ 440 කියන්නේ සම්පූර්ණ බඩු ටික. එහෙනම් භාගෙට 240යි. එහෙනම් ආ 160 බඩු විකුණන්නේ 240කට පුතේ. 160යි කියන්නේ පුතේ තොගේ විකුණන්නේවයි භාගෙක් ගන්න. සම්පූර්ණ ගාන 480යි. ඔක්කොම බඩු ටික නම්. එහෙනම් පුතේ භාගෙ පිරිවැය 160යි නම් සම්පූර්ණ විකුණුම් මිල 480 නම් භාගෙ විකුණුම් මිල 240යි. එහෙනම් ඔයා දැන් 160ක බඩු 240ට විකුණන එක තමයි දැන් ලියන්න තියෙන්නේ ඔයාට. එහෙනම් තොගෙන් ඔයා අඩු කරා 160ක්. ඔයා 240ට විකුණනම මුදල් වලට එකතු කරන්න ඕනේ නැහැ. මුදල් ඔයාලා ලැබිලා තියෙන්නේ. ඒ ටික අත්තිකාරම් වලට දාලා තිනවා. අත්තිකාරම් වලින් 240 අයින් කරනවා. ඔයාලට ලාභයි 40යි. හරිනේ? හරි. 8 වෙනි එකට එන්න. පුතේ 8 වෙනි එකට එන්න. 8 පුතේ 8 වෙනි එක බලන්න. 21 3යි 28 කියන්නේ මේ අවුරුදු ඉවර වෙන දවස් දෙකකට වගේ කලින් ණයගැතුවෙන් ලද 40ක චෙක් පද බැංකුව විසින් 3.31 දින අගරු කර ඇති බව 4.3 බැංකු ප්‍රකාශනයේ නිරවුවේ පුතේ 4.3 දැනගත්තර 3.31 අගරු වෙලායි කියලා දැනගන්න. මොකද්ද මේ අගරු වෙලායි කියලා කියන්නේ? ණයගැතියෙක් ඔයාට චෙක් එකක් ගෙනත් දුන්නා. ඔයා හිතුවේ චෙක් එකේ සල්ලි තියනවායි කියලා. හරි. ණයගැතියන්ගෙන් චෙක් එකක් හම්බුනහම කොහොමද ලියන්නේ? පුතේ ණයගැතියන්ගෙන් චෙක් එකක් ලැබුණාම කොහොමද අපි ලියන්නේ? ණය මුදල් වලට එකතු කරලා ණයගැතියන්ගෙන් අඩු කරනවා. ඔහොම ඕකනේ අපි කරන්නේ නේ. නමුත් පුතේ දැන් මේ ණයගැතියගේ චෙක් එක අගරු වෙලා. ඒ කියන්නේ ණයගැතිය account එකේ මොනව නැද්ද? සල්ලි නැහැ. ඒ කියන්නේ ණයගැතිය සල්ලි දුන්නේ නැහැ වගේ නේද ඒක හරියට? ඒ කියන්නේ ණයගැතිය අපිට සල්ලි ගෙනත් දීලා නැහැ නේ. එහෙනම් මොකද කරන්නේ ආයෙසරයක් කියන්න පුතේ? ණයගැතිය වැඩි වෙනවා ණයගැතිය වැඩි වෙනවා. මුදල් අඩු වෙලා ණයගැතිය වැඩි වෙනවා. ඒ දන්නේ පුතේ ඔයගොල්ලෝ හොඳටම හොඳයි. කොහොමද තමයි ක්‍රමය? එහෙනම් මුදල් වලින් අඩු කරනවා කියද ගාන කිය 40යි නේද? මුදල් ඍණ 40යි වෙළඳ ලැබි උද්දය ධන 40යි. අනිත් ඒවා දෙක කැරි ගන්න. හරිද? 8 9 මේ 9 වෙනි එක බලන්න. 9 වෙනි ගනුදෙනුව බලන්න. 9 වෙනි ගනුදෙනුව තවද 21 3.31 කියන්නේ අන්තිම දවසේ. ණයගැති විසින් 100ක චෙක් පදක් බැංකුවේ ඍජුවම තැන්පත් කර ඇති බව බැංකු ප්‍රකාශනයෙන් අනාවරණය විය. කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළිවෙලින් මෙන් මුදල අය කරගත නොහැකි වටිනාකම ලෙස කපා හැර තිබිනි. උදේ ණයගැතියෙක්ගෙන් කපපු බෝල් ණයක් ආපහු ලැබිලා. ඒ කියන්නේ උදේ ණයගැතියෙක්
ඔය අතෑරලා දාපු ණය ගතියේ. ඒ කියන්නේ ඔයාට ඒක ලැබෙන්නෙම නැහැ කියලා ඔයා හිතලා අතෑරලා දාපු ණය ගතියේ. ඒ කියන්නේ ඔයා දැන්ටමත් මේක මොනවා කරලාද පුතේ ණය ගතියෙන් අයින් කරලා තියෙන්නේ. ණය ගතියෙන් අයින් කරලා වියදමක් විදියට දාලා. ඒක කමන්නේ. ඒ ණය ගතිය පුතේ සල්ලි ආයි ගෙනත් දීලා. කොහොමද ලියන්නේ? ඒ ණය ගතිය ආයි සල්ලි ගෙනත් දීලා. මුදල් වැඩි වෙනවා. මුදල් ධන 100යි. හිමිකම් වැඩි වෙනවා. හිමිකම් ධන 100. ඒක පුතේ කෙලින්ම අපිට ලාභයක් ඈ. අපි කපපු බොල් නැයක් අපිට ආපහු ලැබෙන කෙලින්ම ආදායමක් ලාභයක්. මුදල් ධන 100යි හිමිකම් ධන 100යි. මුදල් ධන 100යි හිමිකම් ධන 100යි. පැහැදිලි නේද ඔක්කොටම? හරි. 10 වෙනි ගනුදෙනුව. ඉතින් 10 වෙනි ගනුදෙනුව බලන්න. ව්‍යාපාරයේ විසින් ගෙවූ අයිතිකරුගේ දරුවෙකුගේ විභාග ගාස්තු 5000ක් බැංකු ප්‍රකාශනයේ නිරතරව පුතේ අපි ලියන්නේ නැතුව අපි අපේ පොත්පත්වල ලියන්නේ නැතුව අපි චෙක් එකක් දීලා අයිතිකාරයාගේ ළමයෙකුගේ විභාග ගාස්තුවක් 5ක් ගෙවලා කොහොමද ලියන්නේ? මේ අයිතිකාරය මුදල් ඍණ හිමිකම්. මුදල් ඍණ මුදල් ඍණ 5යි. හරි පුතේ. තව හිමිකම් ඍණ 5යි. කම ඍණ 5යි. හරි. ඒ ටික එකතු කරන්න. එකතු කරලා නැත්තේ මට කියන්න. හරි. මම එකතු වුණ ටික කෙලින් 8000යි. තෝගෙන් කීයද පුතේ? තෝගෙන් කියලා 720ද පුතේ? 720. 720යි. වෙනද ලැබියුද්ද 1600යි. 1680යි. 1680යි. හරි. කලින් ගෙවු කුලි 980යි. 800යි නේද? කලින් ගෙවු කුලි 800යි. මුදල් 1220යි 800යි 2220 2220යි කීයද? 275. මුදල් ශේෂය 275ද? බලන්න ඔයගලත් මුදල් ශේෂය 275ද? ඔව්. මුදල් ශේෂය 2075යි. වෙනද ගෙවිද්දක් කියේ 360ද? වෙනද ගෙවිද්දක් 360යි. උපරිත වේදනා 190යි. එතකොට ලදාත්තිකාරම් 240යි. හරියටද? අර තව භාගයක් දෙන්න තියෙනවනේ. හිමිකම කීයද? හිමිකම කීයද පුතේ ඔයගොල්ලෝ උත්තර දෙන්න. නැත්නම් මම එකතු කර ඉන්නේ නැහැ. ඔයගොල්ලන්ට කැල් එකක් දීලා තියෙන්නේ. 12485යි. 12485යි. මට කියන්න කවුද ඉන්නේ ගනුදෙනු 10ම හරියට ලියපු ළමයි? ගනුදෙනු 10ම හරියට ලියපු ළමයි කෙනෙක් ඉන්නවා. කොත්මිනි හොඳයි. තව සහරා හොඳයි. තව කවුද ඉන්නේ පුතේ? ශාමිලි හොඳයි. ශාමිලි මල්ලිත් හරිද? අයියා අක්කයි මල්ලි නෙමෙයි මල්ලිනේ. ඩිලිනි හරි හොඳයි. නදීෂා හොඳයි. ඉරෝෂි හොඳයි. හරි පුතේ හැබැයි පිරිමි ළමයි දෙයක් වැරදි. හරි ඒ වැරදි දෙක හදන්න ඕනේ මල්ලිගේ. පුතේ බලන්නකො ඉතින් ඔක්කොම ගොත්මිනි හරි ගෑල් ළමෙක්, සහරා ගෑල් ළමෙක්, ශාමිලි ගෑල් ළමෙක්, දිලිනි ගෑල් ළමෙක්, නදීෂා ගෑල් ළමෙක්, රුෂි ගෑල් ළමෙක්. පුතේ ඔක්කොම ගෑල් ළමයි විතරයි හරි. කොල්ලෙක් ඉන්න පුතේ අපේ ගෙදර එච්චරයි. ඔක්කොම හරි. කො පිරිමි ළමයි ටික අනිත්. කොල්ලනේ මොකද උනේ? කවුද කොල්ලන්ගේ 9ක්වත් හරි කවුරු ඉන්නවද? කොල්ලන්ගෙන් කවුරුවත් 9ක්වත් හරි 10ම හරි කවුරුත්ම නැහනේ. ඒත් නෑ. තේජිත් එකක් වැරදි. මොකද පුතේ වැරදි කියවෙන එකද? 7 වෙනි එක. දැන් තේරුණාද පුතේ 7 වෙනි එක? තේජිත් 7 වෙනි එක දැන් තේරුණාද? හරි. එතකොට ඉරෝෂ් 9
හරි සර්. ඉරෝෂ්ගේ මොකද්ද පුතේ වැරදි? ඉරෝෂ් පුතේ මොකද්ද වැරදි? ඒ තත්වෙනි එක. චතුක නේද? දෙකක් වැරදි. හරි. පුතේ දැන් වැරදි කට්ටිය තේරෙනවද දැන් මේ 2019 විභාග ප්‍රශ්නේ? A level මට්ටම අපි ඉගෙන ගන්න ඕනේ A level මට්ටමට පුතේ. මොනවා හරි බොරුවට සීනි බෝල ගණන් දෙක තුනක් හදලා බොරුවට ඕගලන් රවට්ටලා විභාගයක් තියලා මෙන්න ලකුණු වාට CN CI වාට 100න් 95 කියලා දීලා වැඩක් නැහැ කියලා දැන් තේරෙනව නේද පුතේ ඕගලන්ට? මේ මට්ටමට එන්න ඕනේ. දැන් පුතේ අර වැරදි කට්ටිය වැරදි දේවල් ටික 3-4 සැරයක් හදන්න. මේක තමයි විභාග මට්ටම. මේ මට්ටමට අපි ඉගෙන ගන්න ඕනේ. හරි. මම පුතේ දැන් ඔය 2000 මම ප්‍රශ්නය වෙන එකක් දීලා 19 ප්‍රශ්නෙට සමානයි කියලා මම දැම්මෙත් ඒකයි ඈ. හරි. එන්න හෝම්වර්ක් 6 වෙනි එකට. හෝම්වර්ක් 6. ඒතර පුතේ ලබන සතියේ හෝම්වර්ක් පන්තියක් නැහැ. යයි පාඩම් චුට්ටක් කරලා අපි කරමු ඈ. දැන් අපි තුන්වෙනි පාඩම ඉවරෙන් ළඟයින් ඉස්සරහන් ටික. ඉස්සරහන් වල මේ සතිය කරාම පුතේ අපි සෑහෙන ඉවරයි. තුන්වෙනි පාඩම ඉවරයි වගේ. ඊට පස්සේ හතරවෙනි පාඩමේ උපයෝගී පොත් ටියුට් එක දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ පුතේ මතක ඇතුව ඔයගොල්ලෝ ගෲප් ක්ලාස් එක කියලා ටියුට් එක ගන්න ෆස්ට් ගෲප් එක කියලා. පුතේ ඔයගොල්ලෝ ෆස්ට් ගෲප් නැත්නම් ගෲප් ක්ලාස් එක කියලා ටියුට් ඉල්ලන්න නැත්නම් ඕගොල්ලන්ට අර බදාද පන්තිය කරන ටියුට් එක දෙයි අලුත් ළමයි කියලා හිතලා. ඔයගොල්ලෝ අලුත් ළමයි කියලා කියනවා. ඇත්ත ඔයගොල්ලෝ අලුත් ළමයි තමයි 2000 දැන් ඒ ලෙවල් කරන්න ඉන්නේ. නමුත් ක්ලාස් එකට අලුත් ළමයි කියන්න එපා. එතකොට හිතන්නේ ඔයගොල්ලෝ 23 ළමයි මේ 23 තමයි ඉතින් ඔයගොල්ලෝ. අලුතෙන්ම ළමයි කියලා මේ ආෆ්ටර් මේ ඕලෙවල් රිසර්ච් පස්සේ පන්තියට සම්බන්ධ වෙනවා කියලා හිතලා අර පළවෙනි ටියුට් එක දෙයි. ඔයගොල්ලෝ මතක ඇතුව කියන්නේ ෆස්ට් ගෲප් එක ගෲප් ක්ලාස් එකේ ළමයි කියලා කියන්න පුතේ. එහෙම කියලා ටියුට් ඉල්ල ගන්න. නැත්තම් මගේ ඇරේ ඔයගොල්ලන්ව. හරි. එන්න පුතේ අභ්‍යාස අංක හෝම්වර්ක් 6. ඕක 2021 අගෝස්තු කියලා වැදිලා තියෙන්නේ වැරදිලා. 20 අගෝස්තු වලට සමාන එක ලකුණු 40ක් දැක්කද? පුතේ 2020 අගෝස්තු ප්‍රශ්නේ නෙමේ. ඒකට සමාන ප්‍රශ්නයක් ලකුණු 40ක්. කෙලින්ම පුතේ විභාගෙට ප්‍රශ්න 6යිනේ දෙනවයි කිව්වේ. එකයිනේ අතාරින්න පුළුවන් කිව්වේ 40ව 6ක් නේ 1 2යි ප්‍රශ්න. දැන් මුදේ මෙතන ඉන්න අනිත් ළමයිනුත් දැන් ඔක්කොම මුළු සිලබස් එක දැන් පළවෙනි පාඩම මගේ අරිච්ච ළමයින්ටත් මම කිව්වනේ බදාද පළවෙනි පාඩම එකට කරගන්න කියලා. මම ඔක්කොම ලින්ක් එක දැම්මනේ. එතකොට පුතේ පළවෙනි පාඩම දි මම එදා පළවෙනි දවසේ කියලා දුන්නානේ. ප්‍රශ්න 6යි. ප්‍රශ්නයකට 40යි 1 2යි ප්‍රශ්න දෙක අනිවාර්යයි. එතකොට පුතේ ඔයා දැක්කද සමීකරණ පාඩමෙන් තනිකර ප්‍රශ්නයක් දීලා කියලා 2020 මේ අන්තිම A level විභාගයේ ලකුණු 20ක ප්‍රශ්නයක් ලකුණු 20 නෙමෙයි 40ක ප්‍රශ්නයක්. එතකොට මේ පාඩමේ වැදගත්කම තේරෙනවනේ. තව පුතේ කෙටි ප්‍රශ්න 3ක් විතර දෙනවා. දැන් අපි කෙටි ප්‍රශ්නත් කෙරෙව්වා. පුතේ ඔයා දැන් කරන්න ඕනේ දැන් අද කරාම මේ දෙවෙනි පාඩම ඉවරයිනේ. ඔයගොල්ලෝ පුතේ ආයි දෙවෙනි පාඩමේ ගණන් ටික ආයි සැරයක් හදන්න. හදලා මේ ටික ආයි හදන්න. කෙටි ප්‍රශ්න ටික ආයි සැරයක් කරන්න. එතකොට පුතේ ඔයාගේ ස්පීඩ් එක නිකම්ම හැදෙයි. දැක්ක ගමන් ඔයාට මතක් වෙයි මේකයි කියලා. ඒ කැපකිරීම කරන්න පුතේ ඔයාට වෙන වැඩ නැහැ නේද? ගෙවල් ගෙදරමනේ ඉන්නේ පුතේ ආයි මුල ඉඳලා දෙවෙනි පාඩම හදන්න. දෙවෙනි පාඩම අපිට ගන්න මාස දෙක තුනක් ගියානේ. ඔයාට ඔක දවස් දෙකෙන් අත් හැකි උදේ ඉඳලා හවස වෙනකන් දාගත්තා නම් මම ආ දෙවෙනි පාඩම ඉවර කරනවා කියලා. පොත ළඟ තියාගෙන දැන් අවුලක් නැහැ. පන්තිය කර පොත ළඟ තියාගෙන හදලා හැම ගානක්ම හදද්දී පන්තිය කරපු එක හරිද කියලා බලන්න. ඔයා තනියෙන් කරපු එක පන්තිය කරපු එකට හරිද කියලා බලන්න ඕනේ. ඔයා තනියෙන් ඉගෙන ගන්නේ. වැරදි නම් ඔයාගේ අඩුපාඩුව හිතන්න ඕනේ. රයිට් මං හිතලා තියෙන්නේ මේකයි පන්තිය සර් කියලා තියෙන්නේ මේකයි මේක මෙහෙමයි වෙන්න ඕනේ කියලා ඔයා හිතන්න ඕනේ. එහෙනම් දෙක කියමුද? ආයි කරලා මේ ටිකත් කරන්න. ඔයාගේ ස්පීඩ් එක කියන එක නිකම්ම හැදේ. ඔයා බ්‍රයිට් එක් වෙයි. ඔයා දක්ෂයෙක් වෙයි. O level කාලේ ඔයාට වෙන්න බැරි වෙච්ච දේ A level පන්ති වලට කරගන්න පුළුවන් ඈ. දක්ෂයෙක් වෙන්න ඕන නම් ඔය ටික කරන්න. ඔයා නියම දක්ෂයෙක් වෙයි පුතේ. ඔයාගේ ස්පීඩ් එක ඔයා බ්‍රයිට් එක් වෙයි. ඒකට ආසයිනේ. එහෙම කරන්න. මොන සරල දෙයක් මං කිව්වේ. තාම එක ගණන් හදන පාඩම් වලින් පුතේ එක පාඩම ඉවර දෙවෙනි පාඩම විතරනේ. තුන්වෙනි පාඩම තාම ඉවර නෑනේ. කරන්න. හරි. එන්න හෝම්වර්ක් 6. අවශ්‍ය වන්නේ කියන තැනට එන්න. අවශ්‍ය වන්නේ කියන තැනට එන්න. 21 1 දිනට ශේෂ සටහන් කර ඇත. 21 1 දිනට ශේෂ සටහන් කර අංක පුතේ 1 සිට ඒ තියෙන එතන අර ෆොන්ට් එක මාරු වෙලා 1 සිට 15 දක්වා 21 1 දිනට ශේෂ සටහන් කර අංක 1 සිට 15 දක්වා 21 1 දිනට කියන ආරම්භක ශේෂ සටහන් කර
එකේ සිට 15 දක්වා ඇති ගණිතවල බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණය භාවිතා කරමින් පෙන්눔 කර එක් එක් වටිනාකම ඉදිරියෙන් වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද යන්න පෙන්눔 කරන්න. යන්න සඳහන් කරන්න. මෙම ප්‍රශ්නෙට පිළිතුරු සැපීමේදී පහත් දී ඇති ආකෘති සමාන ආකෘතියක් භාවිතා කරන්න. ආකෘතියක් දීලා. උදේ ඔය ගණිතන 15 ලියන්න තියෙන්නේ. ලියලා ආදායම් ප්‍රකාශ දන්න තියෙන ලකුණු 15ක්. ලකුණු 15 ලකුණු 40ක්. හරි. 2020 A level වගේ ප්‍රශ්නයක්. අපි අද ගමු දැන්. ගෙදරදී හදපු නැති කට්ටිය මාත් එක්ක හදන්න පටන් ගන්න. හරිද බලමු. ඉතින් මේක අඳගමු. ගනුදෙනු වත්කම් පහද 1 2 3 4යි 5යි වගකීම් 4යි. වත්කම් 5යි වගකීම් 4යි හිමිකම් 1යි. බලමු. වත්කම් 5යි උඹ නේද හරිනේ 1 2 3යි 4යි 5යි වගකීම් 4යි නේ වගකීම් 4ක් තියෙනවා වගකීම් 4යි හිමිකම් 1යි ඔමනේ හරි බලමු අපි උඩින් රුපියල් 1000 කිල් ලියන්න ඕනේ වත්කම් 4 දීපල පිරියත් උපකරණ තොගය වෙළඳ ලැබිය යුතු දෑ ඉදිරියට කළ ගෙවීම් සහ ගෙවූ අත්තිකාරම් ඉදිරියට කළ ගෙවීම් සහ ගෙවූ අත්තිකාරම් හරි ඉදිරියට කළ ගෙවීම් සහ ගෙවූ අත්තිකාරම් දෙක මේ තීරුවේ තියෙන්නේ මුදල් වගකීම් 4 දීර්ඝකාලීන ණය වෙළඳ ගෙවිය යුතු දෑ වෙනත් ගෙවිය යුතු දෑ ලද අත්තිකාරම් හිමිකම් හරි ඔය විදිහට මුදේ දීලා තියෙන්නේ නේද ඔක නම් කරලා ඉවරයිනේ හරි ශේෂ ටික ඉස්සරම දාන්න කියලා කියනවා පුතේ ආරම්භක ශේෂ ටික ජනවාරි පළවෙනිදා ශේෂ ටික දාන්න කියලා කියනවා ජනවාරි මාසේ ගණන් ටික දීලා තියෙන පුතේ ජනවාරි මුල හරි ජනවාරි මාසේ මුල ටික දාමු 1 ශේෂය නැත්නම් ආරම්භක ශේෂ කියලා දීලා තියෙන්නේ ඒකේ ආරම්භක ශේෂය ඉතින් ආරම්භක ශේෂය දීපල ක්‍රියත 450යි තොගය 80යි නඩත්තු අමුද්‍රව්‍ය ඊට පස්සේ වෙළඳ ලැබිය යුත්තේ 65යි
එතකොට ඉදිරියට ගෙවු කුලී 20යි පුතේ. ඉදිරියට ගෙවු කුලී 20යි අත්තිකාරම් 17යි දෙකම එක තිරුනේ දාන්න ඕනේ. එතකොට 120යි 17යි කීයද දාන්නේ 137ද? 137යි මුදල් 50යි. මුදල් 50යි. දීර්ඝකාලීන ණය 200යි. වෙළඳ ගෙවියුද්ද 45යි. වෙනත් ගෙවියුද්ද ඒකට නේද පුතේ ගෙවියුතු විතරේ තියෙන්නේ. අත්තිකාරම් වල දාතයගිනේ. පුතේ වෙනත් ගෙවියුතු විදුලිය කියන එක වෙනත් ගෙවියුද්ද වල දාමු 6යි. ලද අත්තිකාරම් 5යි. ඒ කියන්නේ සේවාව සපයන්න කලින් පුතේ ඒගොල්ලෝ අපිට සල්ලි දීලා ගිහිල්ලා හිමිකම 526යි. හරි ඔය විදිහට ශේෂ ටික දාලානේ ඔක්කොමලා ශේෂ ටික දාලා එහෙනම් පළවෙනි ගණන් දෙනවල ලියමු 1 ඉතින් ජනවාරි මාසෙට ගණන් දෙන ටික 1 හරිද මුද්‍රණ යන්ත්‍රයක් 1,80,000ක ණයට මිලදී ගන්නා ලදී ප්‍රචාරණ ආයතනයේ පුතේ ඒකට මුද්‍රණ යන්ත්‍රයක් ඒකට හරි ප්‍රචාරණ ආයතනය පුතේ 2020 ගානේ තිබ්බේ සේ මොනවද මේ වාහන සේවා සපයන ආයතනයක් කියලා 2020 ගානේ තිබ්බේ වාහන සේවා සපයන ආයතනය මම මේක ඒ වගේ මම කිව්වේ ඒ ගාන දිහා බලම වෙනස් කරයි කියලා ප්‍රචාරණ සේවා ආයතනයක් මුද්‍රණ යන්ත්‍රයක් 180ක ණයට මිලදී ගන්න ලදී ජනවාරි 23/1 දිනෙන් ආරම්භ වී වර්ෂ 3ක් කාලයක් තුළ මෙම ණය මුදල ගෙවිය යුතු වේ පුතේ මේ ගාන දන්නේ 21 ජනවාරි වල නේද 21 ජනවාරි වල යන්ත්‍රය 180ක ණයට ගන්නවා ඒ ණය බේරන්න පටන් ගන්නේ 23/1 පස්සේ ඒ කියන්නේ අවුරුදු දෙකකට වගේ පස්සේ නේද බේරන්න පටන් ගන්න ඒ කියන්නේ මුද්‍රණ යන්ත්‍රය ණයට ගන්න එක මොන වක්කීමක්ද ජංගමද ජංගම නොවනද ජංගම නොවන එක දීර්ඝකාලීන ණයක් කියන එක එන 180 කට පුතේ මුද්‍රණ යන්ත්‍රය ණයට ගන්නවා දේපල පිරිත උපකරණ දාන 180යි දේපල පිරිත උපකරණ දාන 180යි තාවොල් 280 වෙන්නේ කියන්නේ සල්ලි ගෙව්වේ නැහැ දීර්ඝකාලීන ණය ඒක පුතේ මා අවුරුද්දක් ඇතුළත බේරනවා කියලා නෑනේ දීර්ඝකාලීන ණය දාන 180යි දීර්ඝකාලීන ණය දාන 180යි අනිත් ඒවාට ඉරක් ගන්න හරි පැහැදිලි නේද ඒකේ පුතේ ෂෙයා කරන කතාවක් අපිට එතන කියලා නෑනේ ඒකේ ඵලදාය ජීව කාලෙ මුකුත් දීලා නෑනේ සමහරවිට පුතේ ෂෙයා කරන එකත් අපිට එතනම දෙනවා කියලා ඔයගලන්ට මතකයි නේද ගණන් වල තිබ්බා අන්න ඒ වගේ බලන්න මෙතන ෂෙයා කරන කතාවක් නැහැ හරි පළවෙනි ගණන් දෙනුව ඉවරයි දෙවෙනි ගණන් දෙනුව පිරිවැය 65ක් වූ ප්‍රචාරණ ද්‍රව්‍ය මිලදී ගන්න ලද අතර 1030ක මුදලක් ගෙවන ලද ඉතිරි මුදල මාස දෙකක් තුල ගෙවිය යුතු වේ. ඒත් ඒවා 65ක ප්‍රචාරණ ද්‍රව්‍ය ආරම්භ ප්‍රචාරණය කරන ආයතනයක ද්‍රව්‍ය කියන්නේ තොගේ නේද? එහෙනම් 2 කියලා දාලා තොගේ දාන කීයද පුතේ? 65යි. තොගේ දාන 65යි. ඔයා සල්ලි වලින් ගෙවලා තියෙන කීයද පුතේ 65යි? 30යි. මුදල් රින 30යි. එතකොට තව කීයක් ගෙවන්න තියෙනවද පුතේ? 35ක්. පහ කොහෙටද දාන්නේ? දීර්ඝකාලීන ණයද වෙනත් ගෙවියුද්ද? වෙළඳ ගෙවියුතු දෑ. වෙළඳ පුතේ අන්න එතන වෙළඳ වචනේ. ඔයාලට මතකයි නේද මම මේවා ක්‍රමයෙන් ටික ඉගෙනුවේ කියලා. එහෙනම් වෙළඳ ගෙවියුතු දෑ දාන 35යි. මුලින්ම මේවා නාහිමියෝ කියලා කිව්වේ මම. නමුත් මම ඊට පස්සේ දෙකට කැඩුවා වෙළඳ කියන වචනේ. එකපාරට මේ ඔළුවට දැම්මේ නෑ ඔයගොල්ලෝගේ. ටික ඉස්සලා වක්කීම් කියන එක දුන්නේ ඔළුවට. හරි ඉවරයි එකක්. තුන්වෙනි ගණන දෙනුව. තුන්වෙනි ගණන දෙනුව බලන්න. පුද්ගලික ගණදෙනු කරුවන්ට. ඒ කියන්නේ පුතේ අපේ හිතවතුන් මත කියන්නේ හිතවත් කට්ටියත් කරනවා අපිට කම්පැනිත් වෙනවා අපිත් එක්ක ගණදෙනු කරන්න. හරිද? ඔය අහල පහල තනි පුද්ගලයොත් එනවා. පුද්ගලික ගණදෙනු කරුවන්ට ඒකයි පුතේ කියන්නේ. පුද්ගලික ගණදෙනු කරුවන්ට 70ක ප්‍රචාරණ සේවා මුදලට සපයන ලදී. මේ සඳහා භාවිතා කරන ප්‍රචාරණ ද්‍රව්‍ය වල පිරිවැය 43. ඒ කියන්නේ 43ක ද්‍රව්‍ය පාවිච්චි කරලා පුතේ කීයකට සේවාව සපයලා තියෙන්නේ? 70කට. එහෙනම් තොගේ රින කීයද පුතේ? 43යි.
තුනයි. ඔගේ ඍණ 43යි. පුතේ කීයකට සේවාව සැපෙන්නේ? 70කට සල්ලි. 70. සල්ලි වලට නේද? එහෙනම් මුදල් ධන 70යි. ඔයාට ලාභයි කීයද පුතේ ලාභේ? 27. 27යි. 27. 27ක්. පුතේ 27 ඇත්තට මොන ලාභයක්ද? දලලා. දල ලාභ. දල ලාභය. හරි නේද දාලා මේක ආදායම් ප්‍රකාශ වලට 27 ලියන්න බෑ ආදායම් ප්‍රකාශ දුවා ලියන්නේ කොහොමද විකුණුම් කියලා 70යි විකුණුම් පිරිවැය කියලා 43යි මතකයි නේද ඕවා දැන් හොඳට හොඳයි අපිට ඔය මට්ටමට ඔයා ඉන්නවා කියන්නේ හොඳටම හොඳයි තාම මහන්සි වෙන එළවල වලට මහන්සි වෙන්න උදේ එළවල ප්‍රතිඵල කියන්නේ ඔයාගේ උමනාව මහන්සි ඔයා කැපවීම තමයි එළවල ප්‍රතිඵලය කියලා කියන්නේ වෙන මුකුත් නෙමෙයි ඕලෙවල් රිසර්ච් මේ එළවල ප්‍රතිඵල කියලා කියන්නේ ඕලෙවල් රිසර්ච් 8ද 9ද අදාළ නැහැ ඕලෙවල් එකක්වත් නැද්ද B8ක්ද තියෙන්නේ B9ක් තියෙන්නේ ඒත් පුතේ ඔයාලට කැම්පස් යන්න පුළුවන්. ඒක ඔළුවේ තියාගෙන වැඩ කරන්න ඈ. හතර පුතේ හතරවෙනි ගනුදෙනුව බලන්න. හතරවෙනි ගනුදෙනුව 6ක් රුපියල් 6000ක් වූ අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකය ව්‍යාපාර විසින් ගෙවන ලදී පුතේ 6ක් අයිතිකාරයාගේ ජීවිත රක්ෂණ වාරිකය ව්‍යාපාර සල්ලි වලින් ගෙවලා මුදල් ඍණ 6යි තව වෙනද අඩු කරන්න හිමිකම ඍණ 6යි හැබැයි මේක මොකක් නෙමෙයිද මේක වියදමක් නෙමෙයි හිමිකම් අඩු වෙන්න හේතු දෙකක් බලපානවා වියදමුයි ගැනලි මේක වියදමක් නෙමෙයි හරි පුතේ ඔයාලට පුළුවන් වෙන ඕනේ පන්තියක් එක සස් දාන්න ඈ. ඔයාගේ යාළුව යන account පන්ති ඕන එකක් එක සස් දාන්න පුළුවන්. සස් දාලා හොඳ පන්තිවා තෝරගන්න. මම කියන්නේ මේ පන්තිරේ වෙන්නේ කියලා. මම එකයි කියන්නේ සස් දීනවා හොඳම පන්තිය. මම දැනගන්න ඕනේ පුතේ ඔයාලට හොඳම දේ උගන්ලා ඔයා පන්තිය තියාගන්න. මම දක්ෂ. මම දක්ෂ නම්. හරිද? ඉතින් මගේ ජොබ් එක මේක. එතන මම බලන්නේ පුළුවන් තරම් ඔයාලට හොඳට උගන්ලා පන්තිය ළමයි වැඩි කරගන්න. හැමතිස්සෙම පුතේ ඔයාත් බලන්න අපි කරන දේ හරියට ගන්න පුරුදු වෙන්න ඕගොල්ලෝ ජීවිතේ. හරි. ඒක ඉවරයි. පහ. තුනක වට්ටමක් ලබා දීමෙන් පසු 27ක චෙක් පදන් නායකතියන්ගෙන් ලැබිනි. පුතේ තුනක වට්ටමක් දුන්නාන් පස්සේ 27ක චෙක් පදන් නායකතියන්ගෙන් ලැබිලා. එහෙනම් මොකද වෙන්නේ? ඔයාලට මුදල් ලැබෙන්නේ 27යි. හැබැයි ඔක්කොම නායකතියන් කීයක් අඩු වෙනවද? මුදල් ලැබෙන්නේ 27යි නායකතියන් කීයක්ම අඩු වෙනවද පුතේ? 30. 30ක්ම අඩු වෙනවා. එහෙනම් කොහොමද අපි ලියන්නේ? මුදල් ධන 27යි. මුදල් ධන 27යි. හැබැයි වෙනද ලැබුත් ඇරින කීයද? 30යි. 30යි. ඔයාලට පාඩුයි කීයක්ද? 3. 3ක්. හිමිකම් ඍණ 3යි. හිමිකම් ඍණ 3යි. හරිද පුතේ? දැන් දැක්කද පුතේ අපි ඉගෙන ගන්න දේවල් විභාගෙට එහෙමම අහන්නේ. ඒ නිසා බය නැතුව විශ්වාස තියලා පුතේ A level කරන්න. පාඩම් කරොත් හරියට ඉගෙන ගත්තොත් හොඳම ප්‍රතිඵලයකට යන්න පුළුවන්. මේ ඉගෙන ගන්න දේවල් ටික විභාගෙට අහන්නේ. වෙන මොකුත් අහන්නේ නැහැ. හරි. පස්වෙනි එක ඉවරයි. 6. 6 වෙනි ගනුදෙනුව ආයතනික ගනුදෙනු කරවන්න. ඒ කියන්නේ දැන් පෞද්ගලික ගනුදෙනු කියන්නේ අපේ හිතවත්කම් මත ඔය දන්නේ කියන කට්ටිය කම්පැනිස් වලිනුත් එනවා පුතේ අපි ගාවට. ලොකු ලොකු කම්පැනිස් වලින් මුද්‍රණ කටයුතු කරන්න එනවා. ඒගොල්ලන් ආයතනික ගනුදෙනු කරුවෝ කියලා කියන්නේ ඒගොල්ලන්ට. ආයතනික ගනුදෙනුකට 25ක ප්‍රචාරණ සේවා සපයන ලදී. කම්පැනි එකකට ඔය ලොකු කම්පැනි එකකට පුතේ ඔයා 25ක ප්‍රචාරණ සේවා සපයන ලදී. 21 දිනට ආයතනික ගනුදෙනු කරුවන්ගෙන් ලද අත්තිකාරම් මෙම ගනුදෙනුට අදාළ වන අතර ඉතිරි මුදල 20 සේවාව ලබා දීමෙන් පසුව ලැබිනි. පිරිවැය 15ක් වූ ප්‍රචාරණ ද්‍රව්‍ය මෙම සේවාව සඳහා භාවිතා කරන ලදී. මට කියන්න ඔයා කීයක ද්‍රව්‍ය භාවිතා කරලා කීයකට සේවාව සැපෙවි? 15ක ද්‍රව්‍ය භාවිතා කරලා කීයකට සේවාව සැපෙවි? 20. 20කටද 25කටද? 25. පුතේ. ඔයා සේවාව සැපෙවි 25කට. ඔයාට කීයක් ලාභද? 10ක් ලාභයි. නමුත් පුතේ ඔයාට මේකෙන් දැන්ටම සල්ලි කිය මේ සේවාව සපයන්න කලින් ඔයාට ඇඩ්වාන්ස් එක හම්බෙලා ඉවරද නැද්ද?
සේවාව සපයන්න කලින් වාට අත්තිකාරම ලැබිලි ඇඩ්වාන්ස් එකක් හම්බෙලා ඉවරද නැද්ද? ඉවරයි. කීයද ඇඩ්වාන්ස් එක? කීයද හම්බෙලා තිබ්බේ කියන්නේ? 5යි. 5යි. මේ තියෙන්නේ මේ 5. හරි. ඊට පස්සේ දැන් වාට සල්ලි හම්බෙන්නේ 5 අඩු වෙලාද නැද්ද? ආයි සල්ලි හම්බෙන්නේ? අඩු වෙලා ප්‍රායෝගිකව හිතන්න. හරි. එහෙනම් පුතේ ඒවා 15ක ද්‍රව්‍ය භාවිතා කරලා 25කට සේවාවක් සපයනවා. තොගේ ඍණ 15යි. තොගේ ඍණ 15යි. හරි. ඔයා කීයකට සේවා සපයන්නේ 25කට. පුතේ 15ක ද්‍රව්‍ය අධි කරා 25කට. ඔයාට එවලෙම 25ම ආව නම් ඔයා මුදල් වල 25ම දාන්න. නමුත් දැන් ඔයාට මුදල් වලට දාන්න පුළුවන් කීයද? 20යි. ඔයාට දැන් මුදල් ලැබෙන්නේ 20යි. මුදල් දාන 20යි. ඉතුරු 5 ලද අත්තිකාරම් වලින් මොනව කරගන්නවද පුතේ කියන්නේ? අඩු කරගන්න. මේ ලැබිච්ච අත්තිකාරම් තමයි මට දෙ පැහැදිලි කිව්වද? අත්තිකාරම් වෙන බැර වෙච්ච එක දැන් ඔයාලා හර බැරනම් දන්නවද? අත්තිකාරම් වලින් අඩු කරලා ගන්නවා. හරි. ඊට ලාභයි කීයද පුතේ? හිමිකම් ධන 10යි. හිමිකම් ධන 10යි. පුතේ ඒ 10ත් මොන ලාභෙද? ඒ 10ත් මොන ලාභෙද? කියන්න. ඒ 10ත් දල ලාභයක්. ඔය ආදායම් ප්‍රකාශය ලියුවා නම් කොහොමද ලියන්නේ ඒක? දල ලාභ කියලා 10 නිකන් ලියනවද? නෑ. ඔය ආදායම් ප්‍රකාශය ලියුවා නම් කොහොමද ලියන්නේ? උත්තර දෙන්න. මම දන්නවා ඔයගොල්ලෝ කියන්නේ. විකුණුම් කියලා කීයද ලියන්නේ? 20ද 25ද? උත්තර දෙන්න පුතේ. විකුණුම් කියලා 25යි. විකුණුම් පිරිවැය කියලා කීයද ලියන්නේ? 15යි. ඒ දෙක අතර වෙනස තමයි දල්ලාභේ 10යි. නේද? හරි. ඉතින් තේරෙනව නේද කරන ක්‍රමය ඉගෙන ගන්න ක්‍රමේ? හරි. 6ක් ඉවරයි 4 යන්. 7 වෙනි ගනුදෙනුව. ඉතින් මේවා හදලා ඉගෙන ගන්න ඕනේ කියලා තේරෙනව නේද? විභාගෙට අහන්නේ මේවා කියලා දැක්කනේ දැන් මේ 2020 ලෙවල්. අන්තිම ප්‍රතිපේල විභාගේ ප්‍රශ්නේ. වගේ එකක් ඈ. ඒක අපි තියරි පන්තියේදී හැදුවා. එකක් පන්තියේදී හැදුවා. ඒ වගේ තව ප්‍රශ්නයක් මේ. බලන්න 7 ආගමික ස්ථානයක් හරිද? ආගමික ස්ථානයක් සඳහා ප්‍රචාරණ සේවාවක් නොමිලේ සපයන ලදී. පිරිවැය 4000ක් වූ ප්‍රචාරණ ද්‍රව්‍ය මෙස්දා භාවිතා කරන ලදී. පොතේ පන්සලේ මොකක් හරි උත්සවයක් තිබිලා ඒකට පෝස්ටර් එකක් ගහලා දුන්නා. නැත්නම් බැනර් එකක් ගහලා දුන්නා. පන්සලේ මොකක් හරි පුතේ කඩින උත්සව වෙනවා ළඟදී. ඒකට මේ බැනර් එකක් ගහලා දුන්නා. අන්න ඒ වගේ කියලා හිතන්න පන්සලේ වැඩකට සල්ලි ගන්න බෑනේ හාමුදුරුවන්ගේ. හරි. දැන් කොහොමද ඒක ලියන්නේ? ආගමික ස්ථාන ප්‍රචාරණ සේවා නොමිලේ සපයන ලදී 4000ක් වූ ද්‍රව්‍ය මෙස්දා භාවිතා කරන ලදී. කොහොම හරි 4000ක ද්‍රව්‍ය භාවිතා වෙච්ච එක නේද? මේක ආදායමක් නෑ මෙතන. ඔයාගේ පෙත් තිබ්බ 4000ක ද්‍රව්‍ය භාවිතා කරානේ. ඔයාට වෙන මුකුත් ගියේ නෑ. හරිද? එහෙනම් තොගේ ඍණ 4000යි. තා කොහෙන්ද අඩු කරන්නේ? තොගේ ඍණ 4යි. තා කොහෙන්ද පුතේ? හිමිකම් ඍණ 4යි. ඒක ඔයාලට පාඩුවක් පුතේ. වියදමක් අලාභයක්. හිමිකම් ඍණ 4යි එච්චරයි. හරි. 8 වෙනි ගනුදෙනුව. 8 වෙනි ගනුදෙනුව. ව්‍යාපාරයේ මාසික බලපත්‍ර ගාස්තුව 6ක්. අයිතිකරු විසින් පෞද්ගලික මුදලින් ගෙවන ලද පුතේ මේ මාසික බලපත්‍ර ගාස්තුව මේ ප්‍රචාරණ ආයතන කරන අපි බලපත්‍රයක් ගන්න ඕනේ. හරිද? ඒ බලපත්‍ර ගාස්තුව මාසික 6යි. ඒක අයිතිකාරයාගේ පෞද්ගලික සල්ලි වලින් ගෙවලා. කොහොමද ලියන්නේ? මුදල් වලින් අඩු කරනවද? නෑ. ව්‍යාපාර සල්ලි වලින් ගෙව්වේ නෑ. ගෙවුවා නම් මේක ව්‍යාපාර වියදමද නැද්ද? වියදම. එහෙනම් හිමිකම් ඍණ 6යි. හිමිකම් ඍණ 6යි. තාම කොහෙන්ද 6 අඩු කරන්නේ? හිමිකම් ඍණ 6යි. මුදල් වලින් අඩු කරනවද නෑ? තාම කොහෙන්ද දාන්නේ? වෙනත් ගෙවුද්දෑ නෙමෙයි. වෙනත් ගෙවුද්දෑ නෙමෙයි. කවුද ගෙව්වේ? අයිතිකාරයාට ව්‍යාපාරයෙන් ගෙවන්න තියෙන දේවල් දාන්න හිමිකම් නේද? මොකද මේ ව්‍යාපාරට අයිතිකාරය අමතර ප්‍රාග්ධන දැම්මහා සමානයි නේද? ව්‍යාපාරේ සල්ලි මදි වෙලා අයිතිකාරය තව 6ක් ගෙනාවහා සමානයි නේද? හිමිකම් ඍණ 6යි වියදම නිසා හිමිකම් ධන 6යි. හිමිකම් ඍණ 6යි හිමිකම් ධන 6යි.
හරිද? හිමිකම් ඍණ 6යි වියදමන් නිසා ඒක අයිතිකාරයා ව්‍යාපාර වෙනින් දරපු විධාන නිසා හිමිකම් ධන 6යි. උදේ පැහැදිලිද? හොඳටම තේරුණා නේද? හරි. ගණදෙනු අංක 9 ගණදෙනු අංක 9 කාටද ගැටලුවක් නැහැ නේද ඒක? දික්කාලින් ණය 200ක් සඳහා 37ක ණය වාරිකයක් ගෙවන ලදී. දික්කාල ණය 200ක් තියෙන මේ 200යි විතර මේ 180 ඊට පස්සේ නැති උනේ. අර මුලින්ම තිබ්බ එකේ. දික්කාල ණය 200ක් සඳහා 37ක ණය වාරිකයක් ගෙවන ලදී. ඒ තුල 7000ක පොලියක් ඇතුළත් වේ. පුතේ ණයෙන් ගෙවන්නේ කීයද කියලා? ණය වාරිකයේ 37යි. පොලිය 7යි. එහෙනම් ණයෙන් ගෙවන්නේ කීයද? ඉගෙනුවා. උතර පැහැදිලි කරා ඔයගොල්ලන්ට. ණය වාරිකයක් කියන එක හැදෙන්නේ පුතේ ණය පොලියයි දෙකේම එකතුවෙන් කියලා කිව්වා නේද අපි? ණය වාරිකය කියන එක හැදෙන්නේ ණය පොලියයි දෙකෙන් එකතුවෙන් කියලා අපි කිව්වනේ පුතේ මතකයිනේ. එහෙනම් ණය වාරිකයේ 37යි නම් පුතේ ණයෙන් ගෙවන්නේ කීයද කියන්නේ? 30යි. පොලිය 7යි. 7 අපිට වියදමක්. එහෙනම් පුතේ 200ක ණය වලින් 200 එකපාර ගෙවන්නේ නැහනේ. 37ක වාරිකයක් ගෙවලා. මුදල් ඍණ 37යි. මුදල් ඍණ 37යි. පුතේ මේ දික්කාලීන ණය වලින් අඩු කරන්නේ කීයද? 30යි. ඒතර ඉතුරු 7 මොකක්ද අපිට? අලාභයක් එනම් කොහෙන්ද පුතේ 7 අඩු කරන්නේ? හිමිකම් ඍණ 7යි. හිමිකම් ඍණ 7යි. හරිද? 10 පුතේ 10 වෙනි එක 10 වෙනි එක හරිද 10 වෙනි එක ආයතනික ගනුදෙනු කරවන්න කියන්නේ කම්පැනි එකකට 1,50,000ක ප්‍රචාරණ සේවා ණයට සපයන ලදී. මෙම වටිනාකම් මත 100%ක වෙළඳ වට්ටමක් ලබා දෙන ලදී. දැන් වෙළඳ වට්ටම් කියන වචනේම දන්නවනේ. වෙළඳ වට්ටම් කියන වචනේම අපි අර ඉස්සරහන් පාඩමේදී කිව්ව මතකද? ඒ විභාගෙට අහනවා කියලා දැක්කද? ආයතනික ගනුදෙනු කරවන්නට 150ක ප්‍රචාරණ සේවා ණයට සපයන ලදී. මෙම වටිනාකම් මත 100%ක වෙළඳ වට්ටමක් ලබා දෙන ලදී. මෙම සේවා සැපසද 72ක පිරිවැය ද්‍රව්‍ය භාවිතා කරන ලදී. මට කියන්න පුතේ 72ක ද්‍රව්‍ය පාවිච්චි කරලා සේවාව සපයන්නේ කීයටද? 72ක ද්‍රව්‍ය පාවිච්චි කරලා සේවාව සපයන්නේ කීයකටද? 150කට නෙමෙයි. 150 වැඩක් නැහැ. 150 කියන්නේ පුතේ මේකේ ලකුණු කළ මිල නේද? 150 කියන්නේ ලකුණු කළ මිල ඒක වැඩක් නැහැ. අපි වෙළඳ වට්ටම අඩු කරපු ගාන තමයි ලියන්නේ. මතකද අර දිස්සරහන් ගාන ගත්තෝක තිබ්බා? ආයතනික ගනුදෙනු කරන්න 150ක ප්‍රචාරණ සේවා සපයන ලද මේ වටිනාකම් 102ක් අපිට 150ට 102ක් කියන්නේ කීයද කියන්නේ? 150ට 100ට 2ක් නේ? 3000යි. 3000යි නේ? ඔව්. 102ක් කියන්නේ 3000යි. 3යි. 3යි නේ පුතේ? ඔව්. 3යි. එහෙනම් මට කියන්න ඔයාට ඒ 3 පාඩුද? නෑ. ඒ සේවාව ඔයාගෙන් ලබා ගන්න කම්පැනි එකට 3ක් ලාභද? නෑ. ඒ 3 ගැන වැඩක් නෑ. වෙළඳ වට්ටම් පුතේ ලියන්නේ නෑ. වෙළඳ වට්ටම් අඩු කරපු ගාන තමයි අපි දිගටම ලියන්නේ. වෙළඳ වට්ටම අඩු කරපු ගාන තමයි අපි දිගටම ලියන්නේ. පුතේ ඔයගොල්ලෝ දන්නවද ඕක 13 වසරේදීත් ළමයි වරද්ද ගන්නවා වෙළඳ වට්ටම්. 13 වසරේ සමාගම් ගානෙත් පුතේ ඔක වරද්ද ගන්නවා. ඒකත් වෙළඳ වට්ටම් වචනේ දාලා දෙනවා. ළමයි ඒකත් ආදායමක් විදියට ගන්නවා. මා අද උදේත් පුතේ මේ 21 ළමයිගේ රිවිෂන් පන්තිරේ හදුව ගානක් ඒක වෙළඳ වට්ටම් තිබ්බ මේ සමාගම් ගානක. ළමයි ඒකත් ආදායමක් විදියට ගත්තා. එතනින්ම වැරදි. හරිද? ඉතින් ඕගොල්ලෝ පුතේ කොච්චර ඉගෙනුවත් මේ වරද්දනවා ළමයි. ආයතනික ගනුදෙනු ඒක ගැන මට කියන්න පුතේ ඔයා මෙතන ඔයාට 150 වැඩක් නැහැ. ඔයා 72ක ද්‍රව්‍ය පාවිච්චි කරලා සේවාව සපයන්නේ 147කට. ඔයා 72ක ද්‍රව්‍ය පාවිච්චි කරලා සේවාව සපයන්නේ 147කට. ඔයාට කීයක් ලාභද? කීයක් ලාභද? 5යි 14න් 7ක් කීයද? ඔයාට 75ක් ලාභයි. එහෙනම් මේක ලියන්න
ඔයා පුතේ 72 ද්‍රව්‍ය භාවිතා කරනවා. තෝගේ ඍණ 72යි. තෝගේ ඍණ 72යි 147යි. අත් පිටද ණයටද? අත් පිටද ණයටද? ණයට නේද? ණයට. එහෙනම් පුතේ වෙළඳ ලැබි උද්‍යා දාන 147යි. වෙළඳ ලැබි උද්‍යා දාන 147යි. ඔයාලට ලාභයි කීයක්ද? 75ක්. හිමිකම් ධන 75යි. මේ 75 දල්ලාභයක්. ඒ 75 දල්ලාභයක් ඔය ආදායම් ප්‍රකාශයේදී 75 එකපාර ලියන්නේ නැහැ. දන්නවනේ ලියන හැටි. විකුණුම් කියලා 147යි. විකුණුම් පිරිවැය කියලා 72යි. හරි. බාන 11 වෙනි ගන්න දෙනවා. පුතේ බලමු 11 වෙනි ගන්න දෙනවා 11. සේවකයන්ගේ මාසික වැටුප 42ක් වූ අතර ඉතින් මේ හරි ඒක අහගෙන ඉන්න පුතේ එතන කරේ 150ක සේවා සපුදේ සපයන්නේ 105ක් වෙළඳ වට්ටම් අඩු කරලා 3000ක් අඩු කරලා 147කට. ඒ කියන්නේ පුතේ ඔයා එතන සේවාව සපයන්නේ 147කට අර වෙළඳ වට්ටම අඩු කරපු ගාන තමයි ලියන්නේ පුතේ. 1,50,000ට 100%ක් කියන්නේ 3000 අඩු කරනවා. අඩු කරලා ඔයා පුතේ බාණ්ඩ සේවාව ඩිස්කවුන්ට් එකක් දීලා ඔයා සේවාව සපයන්නේ 147කට එච්චරයි. 150,000ක සේවාව ඔයා කාට හරි සපයන්නේ 147,000කට. ඔයා සල්ලි ගන්න 147,000යි. 3000 මිල අඩු කරා. ඒ අඩු කරපු එක ඔයාට පාඩුවක් නෙමෙයි. ගන්න එක නම් ලාභෙකුත් නෙමෙයි. ඔයා එතන පුතේ සේවාව සැපෙව්වයි කියලා ගන්න 147කට. හැමතිස්සෙම පුතේ වෙළඳ වට්ටම් කියන්නේ මිල අඩු කිරීමේ අඩු කරපු මිල අඩු කරන ටික තමයි අපි වෙළඳ මේ විකුණුම් මිල විදියට ගන්න. ඒතකොට එතන විකුණුම් මිල විදියට ගන්න 150,000 නෙමෙයි 147,000. හරිද පුතේ? 147,000. එච්චරයි. 172ක ද්‍රව්‍ය භාවිත කරලා 147,000කට තමයි සේවාව සපයන්නේ. අර 3000 ගැන වැඩක් නැහැ. තේරුණාද ළමයිනි? හරි ඊළඟ එකට යන්න. ඊට දැන් අපිට තියෙන 11. සේවකීන්ගේ මාසික වැටුප 42ක් වූ අතර 21 දිනට පැවති වැටුප් පත්තිකාරම් අඩු කිරීම පසු ඉතිරි මුදල ගෙවන්න ලද. පුතේ මට කියන්න අත්තිකාරම් කීයක් ගෙවලා තිබ්බද අපි මුල? අත්තිකාරම් කීයක් ගෙවලා තිබ්බද? වැටුප් පත්තිකාරම් මුලින් කීයක් ගෙවලා තිබ්බද කියලා බලන්න. ගානේ තියෙනවා පුතේ. ඒක බලන්න තු කියන්න බෑ. 17යි. එහෙනම් පුතේ 17යි. සේවකගේ වැටුප කියලා 42යි නේ. සේවකගේ වැටුප 42යි නේ. 42කින් මේ මාසේ පටන් ගනිද්දිම සේවකයන්ට කීයක් ගෙවලා ඉවරද? කියන්න. 42කින් 17ක් ගෙවලා ඉවරයි. එතකොට මේ මාසේ ඔයා වැටුප් කියලා සල්ලි වලින් ගෙවන්න ඕනේ කීයද? 5යි. ඊට 12න් 7ක් 5යි 25යි නේද? හරි. මට කියන්න ගණන් කරාමේ ගෙව්වා හෝ නැත හිමිකම් වලින් කීයක් අඩු කරනවද? 42යි. හිමිකම් ඍණ 42යි. ඒ 42කින් ඔයා මේ මාසේ මුදල් වලින් ගෙවුවේ කීයද? 25යි. මුදල් ඍණ 25යි. දැන් තව 17ක් ගෙවන්න තියෙනවනේ. ඒක උපචිතද ගෙවලා ඉවරද? මෙන්න මේ ඉදිරියට කළ එක සහ ගෙවීම ඇතුළේ මේ 127 ඇතුළේ තියෙනනේ 17. එතනින් අඩු කරන්න 17ක්. එතනින් අඩු කරන්න 17ක්. එතනින් අඩු කරන්න 17. හරිද? හරි ඒකත් ඉවරයි. බලන්න 12. මේ 12 වෙනි ගන්න දෙනවා බලන්න. හරිද? 12 වෙනි ගන්න දෙනවා බලමු. ඉක්මනට බලමු අපි 12.
21 1 දිනට ගෙවිය යුතු විදුලි බිල් පත ගෙවන ලදී. 8ක විදුලි බිල් පතක් ජනවාරි මාස 10 ගෙවන ලද අතරේ මෙතෙක් ගෙවා නොමැත. ඉතින් ඒක දෙපාරකට ලියමු අපි. දෙපාරකට ලියමු. හරි. 21 1 දිනට ගෙවිය යුතු විදුලි බිල් පත ගෙවන ලදී. මට කියන්න මාසේ මුල ලයිට් බිල් කීයක් ගෙවන්න තිබ්බද? මාසේ මුල විදුලි වියදම් කීයක් ගෙවන්න තිබ්බද පුතේ කියන්න? 6ක්. 6ක්. ඒ මොන මාසේ ලයිට් බිලද? 6යි. ඒ 6 මොන මාසේ ලයිට් බිලද කියන්න? මේ ගාන හදන්නේ ජනවාරි මාසෙත්නේ. ඒ 6 මොන මාසේ ලයිට් බිලද? ගිය මාසේ දෙසැම්බර්. ලයිට් බිල ගිය මාසේ ගෙවලා නැහැ මේ මාසේ ගෙවනවා. කොහොමද ලියන්නේ? කොහොමද ලියන්නේ? මුදල් ඍණ කීයද? 6යි. ගිය මාසේ ලයිට් බිල මේ මාසේ ගෙව මුදල් ඍණ 6යි. ඒක හිමිකම් වලින් අඩු කරනවද? කියන්න. නෑ. නෑ. ඇයි ඒක මේ මාසේ වියදමක් නෙමෙයි මේක ගිය මාසේ වියදමක්. මුදල් වලින් ගෙවුවා මුදල් ඍණ 6යි. ඒක හිමිකම් වලින් අඩු කරන්න බෑ. ඒක කොහෙන්ද අඩු කරන්නේ? වෙනත් ගෙවියුද්දෑ වලින් ඒ 6 අඩු කරන්න. වෙනත් ගෙවියුද්දෑ ඍණ 6යි. ගිය මාසේ ගෙවන්න තිබ්බ ලයිට් බිල මේ ගෙවන්න තිබ්බ 6 තමයි ගෙවුවේ. ඉවර නෑ. ඉතින් ගණන් අංක 12 ඉවර නෑ. තව එකක් තියෙනවා. මොකද කියන්නේ? ජනවාරි මාසේ ලයිට් බිල කීයද? 8යි. තාම ගෙවලද? ඉතින් මේ ගාන දන්නේ ජනවාරි මාසේ නේද? ජනවාරි මාසේ ලයිට් බිල 8යි තාම ගෙවලා නැහැ. ගෙවන්නත් ඕක මොන මාසේ වියදමක්ද කියන්නේ? ජනවාරි වියදමක් නිසා හිමිකම් ඍණ 8යි. මුදල් වලින් අඩු කරන්න පුළුවන් ද 8 තාම ගෙව්වේ නැහැ. කොහෙටද දාන්නේ? හිමිකම්. හිමිකම් ඍණ 8යි. මුදල් වලින් තාම ගෙව්වේ නැහැ. වෙනත් ගෙවිය යුතු දෑ ධන 8යි. මේක අයිතිකාරය පෞද්ගලික සල්ලි වලින් ගෙවුවා නම් තමයි හිමිකම් වලට දාන්නේ. පෞද්ගලික සල්ලි වලින් නෙමෙයි ගෙව්වේ. ගෙව්වේ නැහැ තාම. හිමිකම් ඍණ 8යි ගෙව්වේ නැති නිසා වෙනත් ගෙවිය යුතු දෑ ධන 8යි. මේක හොඳට තේරුම් ගන්න. ජනවාරි මාසේ ගෙව්වේ දෙසැම්බර් වල ලයිට් බිල ඍණ 8යි ඍණ 6යි මුදලින් ගෙව්වනේ. ජනවාරි වල මුදල් විදුලි බල වලට 6ක් ගෙව්වා. මුදල් ඍණ 6යි. නමුත් ඒක ප්‍රාර්ථනෙන් හිමිකම් වලින් අඩු කරේ නෑ. ඇයි? ඒ ගිය මාසේ විදුලි බිල ගිය මාසේ ගෙවපු නිසා මේ වෙනත් විද්‍යාව තුළ 6 තිබ්බ එතනින් අඩු කරා. ඒතර මේ මාසේ ලයිට් බිල 8යි තාම ගෙවලා නෑ. ගෙවන්නත් ඒක හිමිකම් වලින් අඩු කරා. ගෙවුවේ නිසා වෙනත් විද්‍යාවට ධන 8ක් දැම්මා. ඔතේ කවුරුත් අහන්න එපා මෙතන දාන දෙකක් දැම්මාම හරිය දාන්න එහෙම එපා. දෙපාරකට ලියන්න කියන්නේ ඔය එක තමයි ඈ. මම හැමතිස්සෙම දෙපාරකට ලියන්න කිව්ව නේද ඔවා? ඒ විදිහට ලියන්න පුතේ. 13 බලන්න 13 වෙනි ගනුදෙනුව 13 වෙනි ගනුදෙනුව පිරිවැය 4ක ප්‍රචාරණ ද්‍රව්‍ය හානි වූ අතර ඒවා 3කට අත්විඳුනට විකුණලා දී. ඉතින් හානි වෙච්ච ඒවා ටිකක් අපි 3කට විකුණලා දාලා. හැබැයි ප්‍රධාන ව්‍යාපාර කටයුත්තක්ද නෑ. ඉතින් 3ක ද්‍රව්‍ය හානි වෙච්ච නිසා 3ක නෙමෙයි 4ක ද්‍රව්‍ය මොනවා හරි පුතේ කොළ වගේක් තීන්ත වගේක් මොනවා හරි හානි වුණා. නමුත් ඔක මේ අපි හිතමු කොළ වගේක් කියලා. print ගන්න ගමන් කොළ වගේකට මොනවා හරි පොඩ්ඩක් වැටලා හානි වුණා නැත්නම් වැස්සරවල තෙමුණා. ඕක අපි බත්තොතන එක්කෙනෙකුට විකුණනවා කොළ ටික. පැහැදිලිද කියලා? එතකොට 4000ක ද්‍රව්‍ය එක ප්‍රධාන ආදේශික කටයුත්ත තමයි 4000ක ද්‍රව්‍ය විනාශ වෙලා. තෝගේ ඍණ 4000යි, තෝගේ ඍණ 4යි. තෝගේ ඍණ 4යි. ඉතින් ඔය හතරෙන් ඔයාලට හතරම පාඩු නෑ. ඔයාලට කීයක් සල්ලි හම්බ වෙනවද කියලා? ඉතින් මට කියන්නේ 3ක්. ඔව්. සම්පූර්ණයෙන්ම හානි වුණා නම් තෝගේ මොකද කරන්නේ? තෝගේ ඍණ 4යි මෙතනට ඍණ 4ම දානවනේ. දැන් ඔයාලට මේ හතරෙන් 3ක් ලැබෙනවා කියන්නේ. මුදල් ධන 3යි. ඔයාලට ඇත්තටම පාඩුව කීයද? 1යි. මට කියන්න ඒක දලලාභයක්ද?
ඒක දල්ලාවේද? කිය. ඒක දල්ලාවේද? නෑ. උදේ මෙයාගේ ප්‍රධාන එක සේවා සපයලා ගන්න එක. මේ මෙතන මේ ද්‍රව්‍ය ටික හානි වෙච්ච නික එයා අර කාට හරි පොඩි ගාණක් දීලා අලාභය අඩු කරගත්තා. ඒක දල්ලාබෙට ගන්න බෑ. හරි. එතකොට ගනුදෙනු 14 ඉතින් මට කියන්න 14 පසුගිය මාස තුල කපාන ලද වෙළඳ ණයගේ ශේෂය 7ක් ලැබිනි. උදේ ගිය මාසේ කප් බොල් ණය 7ක් මේ මාසේ ලැබිලා කොහොමද ලියන්නේ? මුදල් ධන 7යි. කවුකට දාන්න? හිමිකමට ධන 7යි. හිමිකම් ධන 7යි. අන්තර කැලි ගහන්න. දේ 14 වෙනි එක නේද ලියුවේ? හරි. 15 වෙනි එක කියන්නේ 15 වෙනි එක ව්‍යාපාර ස්ථානයේ මාසික කුලිය 10ක් වේ. මාසික කුලිය 10යි. 21 1 දින කලින් ගෙවූ කුලිය තුල දක්වා ඇත්තේ 21 ලිත් වර්ෂ සඳහා ගෙවන ලද කුලියයි. පුතේ ලිත් වර්ෂය කියන්නේ කැලෙන්ඩර් වර්ෂය. කැලෙන්ඩර් වර්ෂයට මාස කීයද? 12යි. අවුරුද්දට 10 නම් මාසෙ මාසෙට 10 නම් අවුරුද්දකට කීයද? කියන්නේ 120යි. පුතේ 120ම දැන්ට ගෙවල ඉවරයි. 21 මේ ගාන හදන්නේ 21 ජනවාරි වල ඊට කලින් මේ ගෙවල ඉවරයි. ගිය මාසෙම ගෙව්වා. මේ අවුරුද්දට අදාළ කුලිය ගිය අවුරුද්දෙම ගෙව්වා. ඒතර මුදල් වලින් අඩු කරලා 120 මෙන්න මේ ඉදිරියට කළ ගෙවීම් ඇතුලේ තියෙනවා. මේ 137න් 17ක් වෙන මොකක්ද වැටුප්පත්තිකාරම්නේ. එහෙනම් ඉදිරියට කළ ගෙවීම් 120යි කියලා අපිට දුන්නා නේද ඔගේ? මොකද ඉදිරියට ගෙව කුලිය කියලා මේ මෙතන දුන්නත් 120යි කියලා. ඒ 120 කියලා තියෙන මේ අවුරුද්දටම. නමුත් පුතේ ඒ අවුරුද්දේ මේ මාසෙට අදාළ ගාන කීයද? 10. එහෙනම් ඔයාගේ මේ තවදුරටත් මේ ඉදිරියට කළ ගෙවුව ඇතුලේ 10ක් අයින් කරන්න. එහෙනම් ගෙවන්න වියදම 10යි. වියදම 10යි. මුදලින් ගෙවුවද? ගෙවල ඉවරද? ගෙවල ඉවරයි. එහෙනම් කොහෙන් 10 අඩු කරන්න කියන්නේ? ඉතින් කොහෙන් 10 අඩු කරන්න? ඉදිරියට කළ ගෙවීම් වින 10යි. පැහැදිලි නේද? එහෙනම් මුදේ මේ තීරු ටික එකතු කරන්න. මේ තීරු ටික එකතු කරන්න. මට එකතු උන් ටික කියනවා ටක් ගාලා. මට එකතු උන් ටික පුතේ ටක් ගාලා කියන්න. දේපල බිරිඳ උපකරණ තීරු එකතුව කියද 500 600 630ද? 630. දේපල බිරිඳ උපකරණ 630යි. තොග තීරු එකතුව කියන්න බලවයි. 60ද? 7යි. ඉතින් තොග තීරු එකතුව 7ද? 7යි. එතකොට වෙනද ලැබි විද්‍යා තීරු එකතුව කීයද? 65යි 30ක් ගියාම 35යි 147යි. 35 147යි කියන්නේ 182ද? 182යි වෙනද ලැබි විද්‍යා. ඉදිරියට කළ ගෙවීම් කීයද? 110යි. මුදල් ධානේව ටික ඍණේව ටික අඩු කරන්න වෙනවා ඉතින්. මුදල් ධානේව ටික ඍණේව ටික අඩු කරාම මුදල් ශේෂය ධානේව ටික 50යි 70යි 50යි 70යි ධානේව ටික 27යි 20යි 3යි 7යි නේ. ධානේව ටික 7යි 10යි 17යි එකක් ඉතුරුයි 6යි 13යි 15යි 17යි.
ධනේව ටික 177 ඍණේව ටික අඩු කරන්න ඕනේ 30යි 6යි 37යි 25යි 6යි 13යි 18යි 24යි 5යි 8යි 10යි 104යි 3යි 73ද පුතේ මුදල් 73ද නැද්ද මුදල් 73යි මුදල් 73යි දික්කාලින් ණය කීයද ඔව් 350යි දික්කාල ණය 350යි වෙළඳ ගෙවිද්දා කීයද 80යි වෙළඳ ගෙවිද්දා 80යි වෙනත් ගෙවිද්දා 8යි වෙනත් ගෙවිද්දා 8යි ලදාත්තිකාරම් ලදාත්තිකාරම් කීයද බිඳුවයි ඍණ පහනේ ඍණ පහ බිඳුවයි ඍණ පහ ලදාත්තිකාරම් බිඳුවයි හිමිකම් තීරු එකතුව කීයද හිමිකම් තීරු එකතුව ධානය වටික ඍණ ටික අඩු කරාම හිමිකම් කීයද එන්නේ කියන්නේ කාටවත් ආවේ නැද්ද හිමිකම් මම මේ මෙතන ඍණ පහ ධන පහ දාලා දෙක ඍණ පහ ලදාත්තිකාරම් වල හරි කීයද ඔයගොල්ලෝ කියන්නේ නැද්ද මම බලන්න දෙන්නම් ධානය වටික 526යි 27යි 10යි 6යි 75යි 7යි 6යි 7යි 13යි 19යි 24යි 31යි 5යි 7යි 8යි 8යි 7යි 15යි 15න් එකක් ඉතුරුයි 651 ඍණේව ටික අඩු කරාම දැන් ඍණේව තියෙන්නේ ඍණ 6යි 3යි 4යි 6යි 7යි 42යි 8යි 1යි 10යි ඍණේව ටික තියෙනවා 6 3 9යි 13යි 6 19යි 19යි 7යි 20යි 28යි 28යි 36යි 37යි තුනක් ඉතුරුයි 7යි 8යි 87යි 11න් 7ක් 4යි 14න් 8ක් 6යි 500 කීයද පුතේ හිමිකම් තීරු එකතුව කීයද 564යි හිමිකම් තීරු එකතුව 564යි හිමිකම් තීරු එකතුව 564යි හිමිකම් තීරු එකතුව 564යි 564 නේ 54 නෙමෙයි නේද 564යි හිමිකම් තීරු එකතුව 564යි 554 නෙමෙයි 564යි හරි මට කියන්න ඔය ගණදෙනු 15ම හරියට ලියපු ළමයි කවුද ඉන්නේ දේ ගණදෙනු 15ම හරියට ලියපු ළමයි කවුද ඉන්නේ සහර හරි කවුද පුතේ ශා විරෝෂ හරි කවුද ශා හරි හොඳයි දිලිනි හරි ගොඩක් ළමයි ඉන්නවා පුතේ very good හරිද ඒක හරි ගොඩක් ළමයි ඉන්නවා පුතේ හොඳටම හොඳයි ඈ පුතේ දැක්කන 2020 A level මට්ටම අපි ওই මට්ටමෙන් ඉගෙනගෙන තියෙන්න ඕනේ නේද හරි දැන් අපි හදමු ආදායම් ප්‍රකාශය 21 1.30 තියෙන අවසන් මාස සඳහා ආදායම් ප්‍රකාශය හදමු පුතේ දැන් ඔයාලට දෙවනි පාඩමේ අවශ්‍ය හැම දෙයක්ම කරලා ඉවරයි ඈ දෙවනි පාඩම තාම බැරි නම් ඉතින් කර්මයක් ලෙඩක් ඒ පුතේ මෙච්චර කරලා නේද හරි පුතේ අපි ඕගලේ ක්ලාස් එක ඉක්මනට කරගෙන යනවා දැන් දන්නවනේ අනිත් විශාල සායම් පස්සේ පටන් ගත්ත ක්ලාස් එක පටන් අරගෙන තාම දවස් දෙකයිනේ ඒකත් තාම පළවෙනි පාඩමේ ගොඩක් කරන්න බෑ පුතේ පළවෙනි පාඩමේ හිමින් කරන්න යන්නේ කරගෙන යන්න පුතේ ඈ දැන් යටි ඕගල සෑහෙන ඉස්සරහා දැන් ඕගල හතරවෙනි පාඩමත් පටන් ගන්න ළඟයිනේ තුන්වෙනි පාඩමෙත් අගහරින්න යන්නේ හරි ආදෙන් ප්‍රකාශිත ගමු
ධනංජය සේවා සෙන්ටර් නේ. ධනංජය සේවා සෙන්ටර් අපිට යන්න ඕනේ හරියට. ධනංජය සේවා සෙන්ටර් 2021 ජනවාරි මාස සඳහා 2021 ජනවාරි මාසය සඳහා ආදායම් ප්‍රකාශය කියලා ලියලා තීරණයක් අඳගන්න. උඩින් රුපියල් 1000 කියලා ලියන්න. උඩින් රුපියල් 1000 කියලා ලියන්න. හරි. පුතේ ඉස්සෙල්ලාම දලලාභය ලියන්න ඕනේ. දල්ලාභය නැන්දනේ දල්ලාභය හොයන්නේ විකුණුම් වලින් විකුණුම් පිරිවේ අඩු කරලා හිමිකම් තීරුවේ. මෙන්න මෙහෙම පුතේ දල්ලාභය හොයාගන්නේ. හරි. මේ 27. පුතේ මේ 27 තුන්වෙනි ගනුදෙනුවේ තියෙන කීයක බඩු කීයකට විකුණලාද කියන්නේ? පුතේ මම මේක මේ වෙනම මෙතනින් හදාගන්නම් පහසු වෙන්න. ඔයගලන්ටත් ඕනනම් තේරෙන්නේ නැත්නම් හදාගන්න. තුන්වෙනි ගනුදෙනුවේ කීයක බඩු කීයකටද වික්කේ කියන්න පුතේ? තුන්වෙනි ගනුදෙනුවේ විකුණුවේ 43ක බඩු 70කට සේවා සැපෙව්වේ. එතකොට විකුණුම් පිරිවැය 43යි පිරිවැය විකුණුම් 70. තව තියෙනවා මම මේ හදා ගන්න අපිට අපිට පහසු වෙන්න. ඊට පස්සේ මේ 10 ධන 10ක් තියෙනවා. කීවෙනි ගණදෙනුවේද? 6 වෙනි ගණදෙනුවේ ධන 10 මොකද්ද? ආයතන ගණදෙනුව 25ක ප්‍රචාරණ සේවා සපයන්නලාදී මේ 15ක ද්‍රව්‍ය භාවිතා කරා. ඔව්. විකුණුම් පිරිවැය 15යි විකුණුම් 25යි. පුතේ ඒ 25යි 15 අතර වෙනස තමයි 10 ආවේ. හරි? ඊට පස්සේ ආයි ධන 6. පුතේ හත්වෙනි ගණදෙනුවේ ධන 6ක් තියෙනවා. මොකක්ද ඒ? අතේනේ 8 sorry 8 ධන 6ක් තියෙනවා. මොකද්ද 8 ධන 6? ව්‍යාපාරයේ බලපත්‍ර ගාසු අයිති කර පෞද්ගලයා. ඒ ධන 8 පුතේ දල්ලාභයට අයිති නැහැ කියන්නේ. මේ ධන 6 භාණ්ඩ විකිණීමක් නෙමෙයි කියන්නේ නැහැ. පැහැදිලිද? තේරුණාද පුතේ? හොඳටම තේරුණාද? ඔව්. ඊට පස්සේ ආයි මේ ධන 75ක් තියෙනවා. ඔව් අහන්න. 43ක ඒවා නේද 70ට විකුණන්නේ? හරිද? හරි. හරි එතනම තේම 47 කියලා දාලා දෙනවා වරද්දලා 43 ඒවා 70. දැන් බලන්න මේ 75 මේ 75 මොකක්ද කියවෙන එකද? 10. ආයතනික ගණදෙනුව බඩු විකිණීමක්. ඔව්. පුතේ කීයක ද්‍රව්‍ය කීයක පාවිච්චි කළාද? 72ක ද්‍රව්‍ය 140. එහෙනම් මෙතනට 72යි 147යි. ආයි හිමිකම් තීරුව ධන 7ක් තියෙනවා. මොකද ඒ ධන 7? මොකද ධන 7? ධන 7 14 වෙනි එකේ. කපාල බොල් නැහැ ආපසු ලැබීම. ඒකෙන්නේ. පුතේ ඔච්චරයි බඩු විකුණන. මේකෙන් ආපසු යුම් නැහනේ. පුතේ ආපසු යුම් තිබ්බේ නැහනේ. රිටර්න් කරපුවා තිබ්බේ නැහනේ. ඔච්චරයි. එහෙනම් පුතේ අපි 3යි 5යි 8යි 10යි එකක් ඉතුරුයි. 5යි 6යි 6යි 7යි 13යි 12යි 8යි 10යි 14යි. පුතේ මට කියන්න 130ක ද්‍රව්‍ය භාවිතා කරලා සේවාව සපයද්දී 242 නේද? එහෙනම් උඩ විකුණුම් කියලා ලියන්නේ 242. ලියන්න උඩ විකුණුම් 242යි. විකුණුම් 242යි. යට විකුණුම් පිරිවැය යට විකුණුම් පිරිවැය 130යි. 242 130 අඩු කරාම ඔයාලට දලලා වෙනවා 2යි 1යි 1යි 112ක දල්ලාභයක් දාවේ බලන්න. හොඳ දල්ලාභ 112ද? ඔව් සර්. ඔව් දල්ලාභ 112යි.
පැහැදිලිද පුතේ? දෙක දාලා අපි හොයාගත්තට තේරෙනවනේ. ඔය හරියට ලියලා දෙනවා නම් හොඳටම හොඳයි ඈ. ඔය කමන්න වාර්තාව හැදෙන්න 2023 අගෝස්තුවේ ඔයගොල්ලෝ විභාගෙ තියෙන්නේ. තව අවුරුදු දෙකකට කිට්ටුව තියෙනවා. ඔයාලට හදා ගන්න පුළුවන්. දැන් මෙතන මහන්සි වෙන්න. හරි. මේ දාලා ඔබට තේරෙනව නේද? ඒ කියන්නේ 112 කියන්නේ මේ 27යි 10යි 37යි 27යි 10යි 37යි මේ 75යි 112 එහෙමයි ඈ. නමුත් 112 එකපාර ලියන්න බෑ. ඊට පස්සේ ලියන්න වෙනත් ආදායම් කියලා මාතෘකාවක්. වෙනත් ආදායම්. වෙනත් ආදායම් කියලා මාතෘකාවල් ලියන්නේ අඩිරක් ගන්න. වෙනත් ආදායම් කියලා මාතෘකාවල් ලියලා අඩිරක් ගන්න. උදේ ප්‍රාන්තන තීරුවේ දැන් මේ ධන 27 හරි. ධන 10 හරි. මේවා හරියට මම හරි දාන්නම්. මේක හරි මේක හරි. මේ ධන 6 මොකද්ද? ඒ ධන 6 දල්ලාවිල ගත්තෙත් නෑ. වෙනත් ආදායමක්ද? නෑ. ඒක අමතර ප්‍රාග්ධනයි. එහාය ගන්නෙ නෑ. උදේ මේ ධන 6 ගන්නෙ නෑ. ඊට පස්සේ ආයි ධන 75 ගත්තා. ධන 7 ගන්නවනේ. ආපසු ලද බොල් ණය. ලියන්න. ආපසු ලද බොල් ණය. ආපසු ලද බොල් ණය. ඒක විතරයි නේ තියෙන්නේ. ඒක විතරයි නේ වෙනත් ආදායම් වලට තියෙන්නේ. 7යි දෙවන තීරම දාන්න. 7යි. එතකොට 9යි 119යි. 119යි. ඊට පස්සේ ලියන අනිකුත් වියදම්. ඊට පස්සේ ලියන අනිකුත් වියදම්. ඊට පස්සේ ලියන අනිකුත් වියදම්. අනිකුත් වියදම් කියලා ලිව්ව නේද? හරි. අනිකුත් වියදම් ටික බලමු. පිනේවා. පින 6. උදේ 4 වෙනි ගණන් රින 6 මොකද්ද? 4 වෙනි ගණන් රින 6 ජීවිත රක්ෂණය ලියනවද? අයිතිකරුගේ පෞද්ගලික ජීවිත රක්ෂණය නේද? නෑ. ඒක ලියන්නේ නැහැ. මේ 6 ගන්නෙ නැහැ. ඊට පස්සේ උදේ රින 3ක් තියෙනවා 5 වෙනි ගණන් දෙනුවේ. 5 වෙනි ගණන් රින 3 මොකද්ද? දුන්වට්ටම් ලියනවා. දුන්වට්ටම් 3යි. දුන්වට්ටම් 3යි. හරි. උදේ දැන් ඔයගොල්ලෝ දන්නවා අඩුපාඩු තියන්න බෑ. මේ හැම එකම නම තියෙන්න ඕනේ, දහස් කියලා තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ අර මට හදලා ඒවා එවපුවා මම ඒ හැම එකම බලලා තියෙන්න පුතේ. නම ලියන්න නැත්නම් මම ඒකත් ඔයගලන්ට කියලා ඇති. ගානක දහස් කියලා දාලා නැත්නම් ඒකත් මම ඔයගලන්ට වෙනම කියලා දහස් කියලා දාලා නැහැ. ගිණුමක් එක දිගට ශේෂ කරලා නැත්නම් මම ඒකත් ඔයගලන්ට මැසේජ් එකකින් දාලා ඇති. එවපු කට්ටිය ඔක්කොම අඩුපාඩු මම කියලා ඇති පුතේ. එව්වේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ. හරිද? උදේ ඔයගොල්ලන් දැනගන්න ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඔයගලන්ට ඒ කියන දේ කරන්න එවපු කට්ටියක පුතේ අඩුපාඩු පොඩි අඩුපාඩුවක් තිබ්බත් මම කියලා දීව ඒකයි පුතේ ගානක් බලනවා කියන්නේ ඒකයි පුතේ ඔයගොල්ලෝ කරන අඩුපාඩු ටික මුලින් ඉඳලම ඔයගොල්ලෝ හදාගෙන යන්න ඕනේ ඉලක්කමක් කෙලින් ලියන එක පවා මුලින් ඉඳලා හදන්න ඕනේ ඔයගොල්ලන්ට හරි ඒකයි පුතේ අපේ පන්ති වෙන පුතේ වැඩ කරන්න ලොකු දක්ෂ නැති ළමයෙක් පවා පුතේ දක්ෂ වෙනවා ඇයි පිළිවෙලට කියන දේ හරියට කරාම පුතේ ළමයි දක්ෂ වෙනවා හරිද දැන් සමහර ළමයි පුතේ කොහේ හරි පන්ති කියලා අතරමැදි අපි ගාවට එනවා එතකොට ඔයගොල්ලෝ වෙනස දකි තව ටික දවසක් යද්දි පුතේ කොහේ හරි පන්ති ගිහිල්ලා අපි ගාවට ඊට පස්සේ එනවා පුතේ අන්තිමට ඔක්කොම ළමයි ටික එනවා ආවිස්සාවෙල් එහෙම පුතේ අන්තිම වෙද්දි පුතේ ඔයගොල්ලෝ අහලා අයියලා කරෙන් අහලා බලන්න අන්තිම වෙද්දි පුතේ ළමයි ටික ඔක්කොම හොයාගෙන එනවා පව් ළමයින්ට පුතේ ඉරක් ගහ ගන්නවත් තේරෙන්නේ නැහැ එද්දි විනාශ කළ ළමයි ටිකව නමුත් ඒ ළමයි ටිකත් අපි කොහොම හරි ගොඩ දානවා. හරි. මුලින් ඉඳලා හම්බුදේ දක්ෂයෙක් වෙයි. දුන්වට්ටම් 3 ඊට පස්සේ ඍණ 4. ඉතින් 7 වෙනි එකේ ඍණ 4 මොකද්ද? 7 වෙනි එකේ ඍණ 4 ප්‍රචාර අර මොකද්ද? ආගමෙන් මේ පරිත්‍යාග. පරිත්‍යාග. අර ආගමික ස්ථානෙට නොමිලේ කරපු එකනේ පරිත්‍යාග කියලා කියනවා. පරිත්‍යාග 4යි. ඊට පස්සේ ආයෙ ඍණ 6. පුතේ 8 වෙනි එකේ ඍණ 6 මොකද්ද? 8 වෙනි එකේ ඍණ 6 බලපත්‍ර ගාස්තු. ඒක පුතේ ව්‍යාපාර සල්ලි වලින් ගෙව්වේ නෑ අයිතිකාරය ගෙව්වනේ. ඒක අයිතිකාරය ගෙවන්න තියෙන දැන් බලපත්‍ර ගාස්තු. 6යි.
බලපත්‍ර ගාස්තු 6යි. ඊට පස්සේ බලපත්‍ර ගාස්තු 6යි. ඊට පස්සේ ආයෙ ඍණ 7. පුතේ 9 වෙනි එකේ ඍණ 7ක් තියෙනවා. මොකද්ද 9 වෙනි එකේ ඍණ 7? නවවිනිකේ ඍණ 7 ණය පොලි 7යි. ණය පොලි 7යි. ආයි ඍණ 42ක් තියෙනවා. 11 වෙනි එකේ ඍණ 42 මොකද්ද? පුතේ 11 වෙනි එකේ ඍණ 42 වැටු 42ම දාන්න. සල්ලි වලින් 25 කිව්ව නම් ගිය මාසෙ ගෙවලා තිබ්බනේ 17ක්. සේවක වැටු 42යි. ඊට පස්සේ ආය ඍණ 8ක් තියෙනවා පුතේ. 12 වෙනි එකේ ඍණ 8 මොකද්ද? විදුලියද? පුතේ විදුලිය මේ මාසේ ගෙව්වේ 6යි. නමුත් මේ මාසේ ගිය මාසෙක නේ ගෙව්වේ මේ මාසෙට අදාළ ගෙව්වේ නැහැ උනාට වියදමක්. විදුලිය 8යි. විදුලිය 8යි. ඊට පස්සේ ආය ඍණ එකක් තියෙනවා. මොකද්ද පුතේ ඍණ එක? 13 වෙනි කාර්යය හානි වෙච්ච හතරක ඒවා අපි තුනකට විකුණලා එකක් යත්ත පාඩුන එකයි. හානි වූ තොගාලාභය. හානි වූ තොගාලාභය. තොගහානි අලාභය. තොගහානි අලාභය එකයි. තොගහානි අලාභය එකයි. තොගහානි අලාභය එකයි. ආයෙ ඍණ 10ක් තියෙනවා 15 වෙනි එකේ. මොකද්ද ඍණ 10? 15 වෙනි එකේ ආයෙ ඍණ 10ක් තියෙනවා මොකද්ද? මොකද්ද පුතේ? කුලි මාසික කුලි. මාසික කුලි 10යි. අර අයිතිකාරයෙක් මුකුත් තිබෙන්නේ නැහැ නේ. කුලි 10යි. මාසික කුලි 10 එච්චරයිනේ. එච්චරයි නේද ඍණ ඒවා? වියදම් එච්චරයි. පුතේ වියදම් ටික කීයද කියන්නේ? 3යි 4යි 7යි 13යි 20යි 22යි 30යි 31යි. 3ක් ඉතුරුයි. 3යි 4යි 7යි 8යි. වියදම් ටික 81ද? පුතේ වියදම් ටික 81ද? ඔව්. වියදම් ටික 81යි. එතකොට එනවා 9 එකක් ගියාම 8යි. 11න් 8ක් ගියාම 3යි 38යි. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 38යි. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 38යි. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 38යි. හරි. පුතේ මම හිතනවා ඔයගලන්ට මේකෙන් ප්‍රයෝජනවත් වෙන්න ඇති නේද මේ කරපු ටියුට් එකෙන්? මේ කරපු දෙයින් පුතේ ආයි පාඩම රිවිෂන් වෙන්න ඇති නේද? සහ විභාග මට්ටම මොකද්ද කියලා තේරුම් ගන්න පුතේ නිකාම් දීපු එකක් නෙමෙයි මේ. මේක අපිට කතා කරන්න දවස් 3ක් ගියා. හරි. පුතේ මේක මම දුන්නේ සැප්තැම්බර් මාසේ ටියුට් එක විදියට. නමුත් ඒකේ ප්‍රයෝජනය ඔයගොල්ලෝ දකින්න ඇතිනේ. හරි. එතකොට දැන් පුතේ අපි තුන්වෙනි පාඩමේ අගහරිය පුතේ අලුත් ටියුට් එක පෙන්වන්නේ නැහැ නේද? අලුත් ටියුට් එක පුතේ අරගන්න මේම දැන් සමහර ළමයි නම් ඊයේ පෙරේද ගන්න නැති පුතේ නගර වලට ඇවිල්ලා ඒගොල්ලෝ මම මෙසේජ් එකකුත් දාලා තිබ්බනේ. නැති ළමයි පුතේ ඕන්ලාක සිරිසුමන්ට ඇවිල්ලා අවිස්සාවෙන් ළමයිට ගත හැකි පිළියන්දල් ළමයි ටිකට සසක් එකට ඇවිල්ලා පුතේ ඕන්ලාක ගන්න පුළුවන්. හරි. මම හිතනවා පුතේ වැට් ටික තේරුණායි කියලා ඔක්කොටම. එහෙනම් දෙවෙනි පාඩම පුතේ ආයි හදන්න. දෙවෙනි පාඩමේ ගණන් ටික ආයි මුල ඉඳලා හදන්න. අර කෙටි ප්‍රශ්න පත්‍රයක් දුන්නනේ මම අර අයිවරි කලර් එකක් දුන්නනේ මේ જાති ඒක ටික ආයි කරන්න. මේක ආයි කරන්න. ඊට පුතේ දෙවෙනි පාඩමේ ටියුට් 3ක් තියෙනවා. හරිද? පුතේ මේ ගානේ හරියට හදපු කට්ටිය මට ෆොටෝස් ටික එවන්න. මේ ගණන් දෙක හදපු කට්ටිය මට එවන්න අඩුපාඩු ටික බලලා. එතකොට මම දන්නවා පුතේ කරාද නැද්ද කියලා. හරිද? ඕගොල්ලෝ හදපු දේවල් ටික ඔයගොල්ලෝ හදපු ටික මට එවන්න. එතකොට පුතේ අඩුපාඩු ටික ඔයගොල්ලෝ කරපු අඩුපාඩු මොනවද? ඔයගොල්ලෝ පොත බැලුවා සමානයි මම. මට ෆොටෝ ගාලා එවන්න. එතකොට පුතේ මම දන්නවා ඔයගොල්ලෝ කරලා තියෙන අඩුපාඩු ටික මොනවද? ළමයි කරලා තියෙන අඩුපාඩු මොනවද? ඉලක්කම් ලියලා තියෙන වැරද්දෙන් ඒ ටික මම මොනවද කියලා දෙන්න ඕගොල්ලන්ට. මට ෆොටෝස් එවන්න පුතේ. WhatsApp message එකක් දාන්න මේ ගණන් දෙකත්. හරි. එහෙනම් පුතේ අදට වැට් ටික ඉවරයි නා අඟහරුවාදා ආයි උදේ 8ට ඔයා ක්ලාස් එක තියෙනවා පුතේ. බදාදා
අර අලුත් ක්ලාස් එක තියෙනවා. ඒකට අර පළවෙනි පාඩමට හිටපු නැති ළමයි එකට ඉන්න පුතේ. හරිද? මේක ආදායම් ප්‍රකාශ ඔක්කොම හරියට හදපු ළමයි ඉන්නව නේද? ආදායම් ප්‍රකාශය හරියටම 38 ආපු ළමයි මේ විදිහටම හදපු ළමයි ඉන්නව නේද? සහරා හරි. තව කවුද ඉන්නේ? ආදායම් ප්‍රකාශය මේ විදිහටම හරියටම හදපු ළමයි මම හදලා තියෙන විදිහටම. හරි. හොඳයි ගොඩක් ළමයි ඉන්න පුතේ. හොඳයි. ඔන්න ඔය මට්ටම තමයි පුතේ ඔයගොල්ලෝ විය යුතු දෙය. ඉතින් දැක්කනේ මේ 2020 A level ප්‍රශ්න 6න් තනිකරම ප්‍රශ්නයක් මේ කරේ. දැන් ස්පීඩ් එක හදාගන්න එපා පුතේ. සමහරවිට ඕක හදන්නවට පැයක් විතර ගියා. වැඩි. ඒවා මොකද කරන්න ඕනේ? ඔය ගාන ආයේ 3-4 සැරයක් හැදුවාම වාගේ ස්පීඩ් එක නිකම්ම හැදෙයි. හරි. එහෙනම් පුතේ අදට වැඩ ටික මෙතනින් ඉවරයි. මේක රෙකෝඩ් එකක් මම දාන්නම්. හරි. පුතේ අලුත් පන්තියේ බදාලා තියෙන ඔයගොල්ලෝ යාළුවෝ ඉන්නවනම් පොඩ්ඩක් මතක් කරන්න අලුත් පන්තියේ බදාලා තියෙන්නේ. මුල ඉඳලා සම්බන්ධ වෙන ළමයිට පුතේ ඒකට සම්බන්ධ වෙන්න කියලා කියන්න. හැබැයි දැන් ඕගොල්ලෝයි ක්ලාස් එක ඉස්සර යනවා පුතේ. ඒගොල්ලන්ට පුතේ දැම්ම බෑ. ඉතින් දැන් අර පාඩමට ආවත් තේරෙන්නේ නැහැ. කොමස් කරපු ළමයි වුණා අල්ල ගන්න පුළුවන් මේ ගෲප් එකට සම්බන්ධ වුණොත්. දෙකටම ඇවිල්ලා පුතේ මේ ගෲප් එකේ අර වේලාසිනියන් සහ වැට් ටික ටක් ගාලා සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අදට වැට් ටික මෙතනින් ඉවරයි.